ආයුබෝවන් සිදු දෙනාට ලංකාසුර YouTube channel එක සෑමදාම ඔබ වෙදගෙන සත්‍ය පමණයි. ගුරුතුමනි ඔබතුමාට ආයුබෝවන්. වෙන දේවල් සහ වෙන්න යන දේවල් මොනවාද කියලා ඔබ වෙත හරි තොරතුරු ගෙනල්ලා ඔබව ඒ පිළිබඳව දැනුවත් කරලා එයට දිය හැකි හොඳම විසඳුම කුමක්ද කියලා ඔබව දැනුවත් කරලා මේ කරන්නා වූ කර්තව්‍යයට ඔබතුමාට අනේක වාරයක් ගෞරවය පුද කරන ගමන්ම අද දිනේට නියමිත මාතෘකාවට මම ප්‍රවේශ කරනවා. ගුරුතුමනි මම මෙහෙම ඇහුවොත් ඔබතුමාගෙන් 2021ද හොඳ 2020ද? ස්තුතියි යාලිය. 2020 අපි මේ වෙනකොට සම්පූර්ණ කරලා ඉවරයි. තව දවස් කිහිපයක් 2020 වසර ගත වෙලා තියෙනවා. අපි 2020 ජීවිතේ කවරම දක්වත් නැති ආකාරයෙන් මහා අභියෝගයන්ට මුහුණ දුන්නා. අපි හිතනවා නම් ඒ අභියෝගයන් වලින් අපි දින්නා කියලා අපි කියනවා හොහෝ පොඩ්ඩක් ඉන්න. 2021 2020ට වඩා අභියෝගාත්මකයි. අපි සමහරවිට මෙහෙම කිව්වොත් 2020 රියර්සල්ස් 2021 තමයි වේදිකාගත වෙන්නේ ඔබේ අභියෝගයන් ඔබ ඉදිරිපිටම. ඔබ සූදානම් වෙන්න ඕනේ. ඒ සූදානම් වීම කොපමණද කියනවනම් අපි YouTube නාලිකාවක් වශයෙන් අපි අඬබැල ගැහුවේ නැති වුණාට අපි පැවසු සියලුම දේ අපේ රටටත් ලෝකයටත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වුණාද නැද්ද? ඉෂ්ට වුණා. ඒ සියල්ල ඉෂ්ට වුණා. අපිට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් තියෙනවා ධනාත්මක බලාත්මක. අපි සියලුම ප්‍රතිචාර අපි ලබා දෙන්නේ ගෞරවයෙන් යුක්තව අපේ පුලතිසි රාවණ තාරක බලි මේ මේඝනාද මහ පරම්පරාවට. අපි පාලමක් විතරයි. එනිසා අපි මේ ප්‍රේක්ෂකයන් සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපි ඕගලන්ට අපේ දයාබර ප්‍රේක්ෂකයන්ට මේ දයාබර මිනිසුනේ අපි ඕගලන්ට ගෙනෙනවා මේ මහා ජ්‍යොතිෂ විද්‍යාව මේ ආලෝක විද්‍යාවේ තියෙන වටිනාකම. රටක් වශයෙන් අපි නැගී සිටින්නට නම් අපි හෙළ ජ්‍යොතිෂය ඉතා ගැඹුරින් හදාරලා ප්‍රායෝගිකරණය කළ යුතු වෙනවා. ඒ වගේම හෙළ වෛද්‍ය විද්‍යාව. ඒ වගේම හෙළ කෘෂි කර්මාන්තය. අපි මේ හෙළ වචනේ ගාවන්නේ මොකටවත් නෙමෙයි මේ සෑමදම හෙළ නැතුව තාක්ෂණය කිරි ගාන නැත්තා. නූතන තාක්ෂණයේ තියෙන කිරි ගාන නිසා තමයි මේ අතුරුපලයක් වශයෙන් කොරෝනා ඇවිල්ලා තියෙන්නේ. අපි මුලින්ම කිව්වා කොරෝනා ආටිෆිෂල් ඕ නැචරල් ස්වභාවිකවද නැත්නම් කෘත්‍රිමද කියලා. අපි අද දෙකේම ඉන්න ලෝකෙම. නමුත් අපි කිව්ව කවද්ද 2019 දෙසැම්බර් 26 වෙනිදා. එතකොට අපි එදා කොරෝනා නොකියුවට ඒක අදාළ සියලුම වෙන තත්ත්වයන් අපි පැහැදිලි කළා. 2019 දෙසැම්බර් 26 වෙනිදා මම හිතන්නේ ලංකාවාසී සියලු දෙනාටම මතක ඇති එදා තිබ්බේ සූර්යග්‍රහණය. අනික සූර්යග්‍රහණය වලයාකාර සූර්යග්‍රහණය. ඒ වලයාකාර සූර්යග්‍රහණය අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ කොරෝනා කියලා. ඒක කොරෝනා කියලා හරියට ඇරිලා තිබ්බේ නැහැ, නම් කරලා තිබ්බේ නැහැ. ඉතින් දෙසැම්බර් 2019 දෙසැම්බර් 26 වෙනිදා තිබූ කොරෝනා වලයාකාර සූර්යග්‍රහණය මොනතරම් හේතුපාදක වුණාද එතෙන් සිට 2020 වසර කියන ලෝක ජ්‍යොතිෂ වේදිකට. හරියට අධ්‍යයනය කරපු මේ ජ්‍යොතිෂ විද්‍යාව හරියට හැදෑරු මේ මහා විශ්වීය විද්‍යාව තුලින් ජාලිය මොනවද වෙන්නේ යන්නේ කියලා රටකට ලෝකයට ඒ වගේම තනි පුද්ගලයාට කියන්න පුළුවන් හැකියාව ලබා දීලා තියෙන මහා විශ්වීය අපි කියනවා න්‍යායක්. ඒ න්‍යාය වර්තමාන මේ උපකරණ වලින් ඔබට දක්වපු. දැන් ඔබට මොකද හිතෙන්නේ? හදේ ජලය තියෙන බව කවුරු කරන්නේ මේ 2020 අන්තිමට. නමුත් එම චන්ද්‍රයාගෙම හරියට අඳුරු කලාපයේ මැදට වෙන්න ස්තම්භයක් තියෙනවා. මිනිසා විසින් සෑදූ. ඒක හොයාගත්තද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. ආර්ථර් සී ක්ලාක් කියන මහා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා
මේ පෘථුවියේ අංශක 120ක ආනති සහිත කෝණයකින් චන්ද්‍රිකා තුනක් කක්ෂගත කරලා මේ ලෝකයටම පණිවිඩ හුමාරු කරගැනීමේ ක්‍රමවේදයක් යෝජනා කළාම ලෝකය මොකද කිව්වේ? සමහර වෙනම බොහෝ අය හිනා වුණා. ඉතින් එහෙනම් ඒ ආර්ථික ක්ලාප්ම කියනවා ඔහුගේම පොතක මේ චන්ද්‍රයාගේ අඳුරු කලාපයේ තියෙන ස්තම්භයක් සම්බන්ධය. hina වෙන අයට hina වෙන්න අපි ඉඩ දෙනවා. හැබැයි තව ටික කාලයක් අපිට hina වෙන්න පුළුවන්. ඒක සත්‍ය දන්නේ බොහෝ ඉන්න නිසා. අපි මේ යම් පැහැදිලි කිරීමක් කරගෙන ආවේ අද ජ්‍යොතිෂ කියන මේ ආලෝක ශක්ති විද්‍යාව කෙතරම් දුර ගිහිලා තියෙනවද කියලා. මොකද ඔබට කියනවා නම් අපේ මුහුණු පොතේ ඔබට බලා ගන්න පුළුවන්. අපි කිව්වා නොවැම්බර් 17 සිට දෙසැම්බර් 28 වෙනකොට ලෝකයේ උඩුගුවනට චන්ද්‍රිකා ගුවන්ගත කරන්න දියත් කරන්න එපා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද උනේ? කඩම් වැටුණානේ. කෝටි ප්‍රකෝටි ගණන් අපි අටේ සටහනක් තිබ්බා නොවැම්බර් 17 වෙනිදා. Elon Musk must stop the launching of the SpaceX program at least till 28th of December. ඒත් එකම කියනවා චන්ද්‍රයාන් 1 යානා. චන්ද්‍රයාන් 1, චන්ද්‍රයාන් 2, චන්ද්‍රයාන් 3 මේ තුනටම මේ යානා තුනටම අපි කිව්වා බලාපොරොත්තු වෙන සාර්ථකත්වය කරගන්න වෙන්නේ නැහැ. ඒ සඳහා මුරපද අවශ්‍යයි. මුරපද අවශ්‍යයි. පාස්වර්ඩ් කොම ඕන කෙනෙක් දන්නවනේ. මොනවද මේ මුරපද කියලා අපි පැහැදිලි කළා. මේ මේඝනාදගේ මේ කුම්භකර්ණගේ මහරාවණයන්ගේ පිළිරු පුච්ච ඔවුන්ට අපහාස කර කර ආකාශයට යන්න පුළුවන් ගිහිල්ලා වැඩ දාන්න පුළුවන් ගිහිල්ලා ලෝකකම් කතා කරන්න පුළුවන් කියලා හිතනවනේ වැරදිනවා. අපි ඒ නිසා නෙකියුවේ මේ අපි ඉන්නේ පිළිහන්දල. අපි කොහොමද ඉන්දියාවේ මේ ආකාශ ගගනතලය වැඩසටහන කියන්නේ මේ චන්ද්‍රයාන් 1 යන්නේ සාර්ථක වෙන්නේ නැහැ කියලා. 2 සාර්ථක වෙන්නේ නැහැ කියලා. 3ක් සාර්ථක වෙන්නේ නැහැ. 3 යවන්නත් බැරි නොවැම්බර් 23 වෙනිදා. ඒක මහත් වලට කල් දැම්මා. දැන් අපි මෙතන කියන මාර්ගයක සාර්ථක වෙන්නේ නැහැ කියලා. හේතුව මොකද්ද? ඉන්දියාව දුසේරා කරනකම් ඉන්දියාවට ආකාශයෙන් ජය ගන්න හම්බ වෙන්නේ නැහැ. එන කරුණා කරලා දුසේරා නවත්තලා කුමේරා යොදා ගන්න. ඒක අපි විසින් කුමේරා ඇති කළාද කවුද ඇති කළේ කියලා අදාළ නැහැ. කුමේරා කියන්නේ කුම්භකර්ණ මේඝනාද රාවණා කියන්නේ මේ මහ බලය, විශ්වීය බලය. ඔබට අදෘශ්‍යමාන නම් ඔබ උපකරණ නිෂ්පාදනය කරලා හොයාගන්න. අපිට විශ්වාසය අපි දන්නවා ඒක. මොකද මෑතක් පෙරතුරු ජාලිය ගහකට කතා කරාම ගහ විසින් දක්වන ප්‍රතිචාරය ධනාත්මක හෝ ඍණාත්මක විශේෂයෙන්ම ධනාත්මක ප්‍රතිචාරයට ගහ දිලිසෙනවා කියලා අපි කියද්දි මේ හෙළ ජෝක්ස්ෙන් කියද්දි අවුරුදු දහස් ගානක් තිස්සේ විශ්වාස කළේ නෑනේ. දැන් රුසියානු විද්‍යාඥයන් කිරිලියන් ෆොටෝග්‍රැෆි නිෂ්පාදනයේ අද ඡායාරූපයක් ගන්නවා ගහකට ආදරෙන් කතා කරනවා. ඒ ගහ දිලිසෙනවානේ. ඒ ගහත් අපිත් එක්ක කතා කරනවා වගේ පෙන්නුම් කිරීමක් කරනවා. තාම සොයාගත්තේ නැහැ කියලා සමහර දේවල් වලට ඔබ hina වෙන්නේ නැහැ නේද? ඒ ඔබටම hina වෙන්නේ. මොකද අද ලෝකෙට වැඩි රාවණාගේ ලෝකය දිනු. අතිශයින්ම දිනුනේ. පරිසර දූෂණය 0. ඔබ නවීන තාක්ෂණ දියුණුව කියන්නේ පරිසර දූෂණය කතරම් හිතත්තකින් තියෙන. ඔබ මොකද්ද මේ? ඔබ රොකට් එකට යන්නේ පිටිපස්සට ගිනි දැල් දාගෙන නම් ශබ්ද කරගෙන ඔබේ ෆේල්. එහෙනම් යන්න ඇන්ටි ග්‍රැවිටේෂනල් ෆෝස් එකක් හදා ගන්න ඕනේ. ඉහළට යන්න සාධන නොකර. එහෙනම් එන්න රස විද්‍යාවට. එන්න. ඉතින් අපි ගාවට අපි තරුණ දූපතුරු අපි කතා කරන්නේ. මෙච්චර මහා ශක්තිමත් විශ්වීය සත්‍ය වූ විෂයක් තියෙනවා. ඒ හෙළ ජ්‍යොතිෂ විද්‍යාව, හෙළ ආලෝක විද්‍යාව, හෙළ තාරකා විද්‍යාව. එන්න සර් මොකද ඔබේ නමින් තමයි ඔබේ රටේ වීරයන්ගෙන් තමයි අහසේ නම් වෙලා තියෙන්නේ. ඔරායන්. ඔරාවන. රෝමේ වචන මොකද්ද? රෝම. එන අපේ කතරගම ඉඳන් ගාල්ලට මේ කලාපේ මහා කලාපේට අපි කියන්නේ මොකද්ද? ත්‍රිකුණාමලයට වෙනකම්. රෝහණය. ඒතර ඉන්දියාවේ රහස් වස්තු සේවයේ නම කොහොමද හැදෙන්නේ? රෝම. එතකොට ඊජිප්තුවේ අපි මමී වලට යොදාගත්ත ඒ විශිෂ්ට රාජ්‍ය පෙළපත පාරාවෝ. ඒතර අදටත් ඉන්දියාවේ විශිෂ්ටතම විද්‍යාඥයන්ගේ වැඩි ප්‍රමාණයක් ඉන්නේ නම් මොනවාද? රාවෝ.
නරසිංහරාව අගමැතිලෙන්ද බිහිවෙනවා. රාහු පිළිපත් තියෙනවා. රාහු මේ වචනත් එක්ක අකුරුත් එක්ක ගැට ගැහලා තියෙන ශාස්ත්‍ර ලේසි නෑ. ඔබ හැලුවට ඔබ ඉංග්‍රීසි නම් දාගත්තට ඔබේ නගරයට ඔබේ ගෙදරට ඔබට ඔබ පාසලට ඉංග්‍රීසි නම් දාගත්තට එතන ඇති වෙන ශබ්ද තරංග මගින් ඇති වෙන විශ්ව ශක්ති බලයක් ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ අයිනු දාගත්තොත් හෝ අඩු ගානේ යස හෙල ඒ ගෝත්‍රවල තියෙන ඒ සුවිශේෂ අක්ෂර මාලාව. මම ඒකෙන් කියනවා අද ඔබ හිතා ගන්න ඔබට පුළුවන් ශ්‍රීන් හයන්න ඇල්කල යටින් දැම්ම බිඳුව. ශ්‍රී කියන වගේ ශ්‍රීන් කියන්න පුළුවන් නම් මායා ලෝකේ බලවත්ම අක්ෂරය තමයි ශ්‍රීන්. කියන්න ලස්සනයි. කියන්න ඔයාගේ ලෙඩ ටික පුංචි ලෙඩ වලට පාවිච්චි කරන්න මේක හොඳයි හොඳ නැද්ද කියලා බලන්න. ඉතින් ජාලිය 20යි 21 සඳහා අපි දැන් යොමු වෙන්න සූදානම් වෙනවා. 20යි 21 කනගාටු වුණත් කියන්න ඕනේ 20යි 20 දී අපට පුරුදු කළ ඒ දුක වේදනාව අභියෝගයන් ඊටත් වඩා දෙගුණ තුන්ගුණයක් විලසින් 2021 දී පැමිණෙනවා. ඒක නවත්තන්න හෝ අවම කරන්න හැකියාවක් දීලා තියෙනවා. අන්න එතන ජාලි මෙතන අපි තේරුම් ගන්න ඕනේ සුවිශේෂීත්වය. දැන් අපිට පුළුවන් කියන්න 2021 දී මෙන්න මේ වෙන දේවල් කියලා කියන්න පුළුවන්. දැන් අපි තව සුළු මොහොතකින් ඒ தත්ත්වය පැහැදිලි කරනවා. නමුත් ඒ එක්කම 18 පොත් වගේ අපි ගෙලිනවා පිළියම්. මේ 2021ට යනකොට අපේ රටේ විප්ලවයක් වෙනවා. 2021 වීරියතු විප්ලවය තමයි තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන්න ඕනේ. මේ රටේ පාලකයන් මේ මහා තාරුණ්‍යයට ආරාධනා කළා. තරුණියනි දයාබර දුවේ පුතේ ඔබට පුළුවන් 2021 ගොඩ දාන්න. උඹලා පළමුව ගොඩ ගිහිල්ලා මේ රටක් ගොඩ දාන්න මේ ලක්ෂ 50ක් විතර වූ තරුණ තරුණයන්ට පුළුවන්. ඒක විශ්වාස කරන්න. අපි ප්‍රතිපත්ති හදනකොට මේ තරුණ තරුණයන්ට මූලිකත්වය දුන්නොත් මොකද මම මේ මාතෘකාවට ආවේ 2020 දෙසැම්බර් 24 වෙනිදා කුජ එනවා. කුජ ග්‍රහය එනවා මේෂ ලග්නයට. අපි එදා ඉඳන් අදත් කියනවා හෙටත් කියනවා ලංකා කේන්ද්‍රය විශ්ව කේන්ද්‍රය නුයි අපි කටයුතු කරන්නේ. ලංකා කේන්ද්‍රය විශ්ව කේන්ද්‍රය ගත්තොත් එනවා. විශ්වයේ කේන්ද්‍රය මේ මහා විශ්වයේ මේ ශීරපතේ වුවත් මේ ලෝක ගෝලයේ වුවත් කේන්ද්‍රය ලංකාව. ඒ ලංකාව කියලා කියෙන්නේ ඒකයි. ලකුණු කළ ස්ථානය. ලකේ ගලල ආවේ කොහොමද? එතකොට මේ ලංකාවේ මැද නාලන්දා ගෙඩිය කියලා සිල් දෙන ගන්න. නමුත් වසර 43200කට වරක් මේ අක්ෂය හැඩයතල වෙනස් වෙනවා. මේ අංශක විස්තරාමාරේ පෘථිවි කක්ෂයේ ඇලය වෙනස් වෙනවා. වෙනස් වෙලා ලංකාව ලෝකයේ මැදස්ථානය වෙනවා. ඒතර නාලන්දා ගෙඩියේ තමයි මැදස්ථානය. නාලන්දා ගෙඩියේ ඉඳන් විශ්වයට සම්බන්ධ වෙච්ච මේඝනාදල ඉඳිද්දී අපි මේ විශ්ව ශක්තිය අහක් කළ කාලයක් කටයුතු කළා. නාසා ආයතනයට ගෞරවයක් ඇති කරනවා මේ අවස්ථාවේදී. නාසා ආයතනය 2002 දී ජෙට් යාන දෙකක් මගින් ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අවම ස්ථාන සොයලා අපිට දායාදේ වගේ මෙහෙම තෑග්ගක් දෙනවා. මහා අනර්ග තෑග්ගක් දෙනවා. ශ්‍රී ලංකාවේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථානයකින්. දැන් ලංකාව කලාපයේ නිල්පට. ලෝකයේ අනිත් තරක් එහෙම නෑ. මෙතනින් පස්සේ තමයි අර අපි මේක මේ වචන කියන්නේ. මෙතනින් පස්සේ තමයි ඔය hina වෙච්ච බොහෝ අය කළු සුද්දන් විශේෂයෙන් බයන්න ගත්තේ මොකද්ද මේ රටේ තියෙන විශේෂත්වය කියලා. ඒ එක්කම අපි අනිත් පැත්තට කියනවා අපේ රට මේක පෘථිවි ගෝලයක්. අපේ රටේ ඉඳන් පහළට හාරගෙන ගියොත් හරියට කේන්ද්‍රය හරහා මේ ඉස්කම්බේ දිගේ පල්ලෙහෙන් මතුවෙන්නේ කොහෙන්ද? බර්මිඩා ත්‍රිකෝණය බොහොම හරි. එතකොට ලෝකේ වැඩිම ගුරුත්වාකර්ෂණ බලය තියෙන්නේ බර්මිඩා ත්‍රිකෝණය. එතකොට අපි ඊට ප්‍රතිවිරුද්ධ ස්ථානයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ස්ථානය. මේ පිටින් පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. ඒක තනි කරම පැහැදිලිම විද්‍යාත්මක වූ විෂයක්. ඉගෙන ගන්න නැතුව ඒක පැත්තකට දාලා ඒකට අපහාස කරමින් නම් ඔබ මෙච්චරකල් හිටියේ වෙනස් වෙනවා. මොකද නවීන ලෝකයේ කියපු සෑම දෙයකටම අභියෝගාත්මක හෙළිජෝතිෂයෙන් දෙයක් කිව්වා. දැන් 2020 මෙහෙම දෙයක් වෙනවා කිව්වා වගේම දැන් 2021 මුල් මාස දෙක
දැන් දෙසැම්බර් 24 වෙනිදා කුජ මේෂයට ආවනේ. මේෂ ලග්නයට කුජ ආවට පස්සේ ඔළුවට කුජ ඉන්නේ. මේක අපි කතා කරන්නේ මේෂ ලග්නයේ වූ රටේ ලක්ෂ 20ක් පමණ වූ පිරිසට නෙවෙයි මේ. සමස්ත ලාංකීය පිරිසට. එයි සමස්ත රටේ ලග්නයේ මේෂ. සමස්ත රටේ හේතුව තමයි අපි අලුත් අවුරුදු උත්සවය සමරන්නේ අද නෙමෙයි අවුරුදු දහස් ගණන් ලක්ෂ ගණන් තිස්සේ. ඉතින් අලුත් අවුරුදු උත්සවයේදී මූලිකම විද්‍යාත්මක ප්‍රවේශය මොකද්ද? සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යනවා. එතකොට මේ පෘථිවි මේ පරිභ්‍රමණයේදී සහ පෘථිවි භ්‍රමණයේදී අපි සූර්යයාගේ මීන රාශියේ සිට මේෂ රාශියට යනවා. එතකොට මීන රාශිය මේෂ රාශියට යන රේඛාව දැන් ඔබ දන්නවා ග්‍රීනිෂ් මධ්‍යම රේඛාව. ඉතින් ග්‍රීනිෂ් මධ්‍යම රේඛාව මේ මෑත කාලේ එන අවුරුදු දහස් ගානක් උඩදී මේ වගේම ග්‍රීනිෂ් මධ්‍යම රේඛාව තිබ්බේ කොහෙද? නාලන්දාගේ දිගේ හරහා. අපේ රටේ දේශාංශක 80 රේඛාවක් කියන සුළුපටු දෙයක් නෙමෙයි. 80 අතර කලාපය. ඒ තමයි ලංකාවේ නැගෙනහිර කලාපය තවත් නමකින් හැඳින්වුවා. ඒ නම දැනට මම කියන්නේ මොකද ඒක කන්ට්‍රොවර්ෂල් තාම. මතභේදාත්මකයි. සමහරව කියන එහෙම නමක් අපේ රටට කියලා අපි දැන්ට ඒක බ්ලැන්ක් එකක් තියෙනවා. ඒතර අපේ රටේ මම දැන් කියන්නේ ලංකාවේ යාපනයේ ඉඳන් අපි තුමු කර්කසන්තුරේ ඉඳන් මෙහෙ විදිහට එනවා. ඒ කලාපේ නෑ. පේදුරුතුඩේ ඉඳන් කියලා හිතන්නකෝ. පේදුරුතුඩේ ඉඳන් දෙවුන්දරතුඩට අපි රේඛාවක් ඇඳුවොත්. එතකොට රටේ දක්ෂිණ කලාපය වෙන කලාපයක්. වම් කලාපය තවත් කලාපයක්. සමස්තය එක මහා හෙළදීපය. ඒ හෙළදීපය ඇතුලේ තව දීප තිබ්බා. අපෝ කියන්න ඒ හෙළදීපය ඇතුලේ තව දීප තිබ්බා. ඒක අපි පස්සුවට කතා කරනවා. ඒක අපි ඔප්පු කරනවා. මොකද අපෙන් ගෙනිච්ච පොත්පත් 3500ක් එංගලන්තේ කෞතුකාගාර තියාගෙන ඒගොල්ලෝ අපිට මේ දේ නොදී අපේ නැගඩීම් වලක්වන්නේ හදන්නේ. නමුත් එකම එක පොතක් ගැන කිව්වොත් කඩින් පොත. ඒ කඩින් පොතේ මේ සියල්ල පැහැදිලිව සඳහන් වෙනවා. අපි ඒක ඉස්සරහට බලමු. දැන් අපේ අර අංශක දේශාංශක 80 කලාපේ දක්ෂිණ කලාපේ අපි උතුරට මුහුණලා බැලුවොත් දක්ෂිණ කලාපේ. ඒ කියන්නේ ත්‍රිකුණාමල කලාපේ. ත්‍රිකුණාමල කලාපේ සූර්යයා මුදුන්වීගෙන සූර්යයා නැගීගෙන එනකොට එතකොට ඔබ දන්නවා ලංකාවේ ඇතුලේ වෙලාව වෙනස තියෙනවා විනාඩි 8යි තප්පර 20ක්. පුදුම වැඩේ කියන්නේ මේ ලංකාවේ වෙලාවේ වෙනස ආසන්නව සමාන වෙනවා සූර්යාගේ සිට පෘථිවියට ආලෝකය එන්න යන වෙලාව. සූර්යාගේ සිට පෘථිවියට ආලෝකය එන්න යන වෙලාව තමයි දල වශයෙන්. මොකද අපි දන්නවා සූර්යාගේ සිට පෘථිවියට කිලෝමීටර් මිලියන 150ක් තියෙනවා. ඒතර ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 3 ලක්ෂ වශයෙන් ගත්තොත් මිලියන 150 බෙදෙනවා ලක්ෂ 3. ඔබ දන්නවද ලැබෙන ගාන? සරල ගාන. රවුම් ගාන තප්පර 500. තප්පර 500 කියන්නේ විනාඩියටයි තප්පර 20ක්. ලංකාවේ වෙලා වෙනස බලන්න. අපේ රටේ කොළඹ ඉඳන් සංගමම් කරන තුරුර ගත්තම දල වශයෙන් වෙලා වෙනස තමයි ඔක. මහ පුදුමේ කියන්නේ මම මේ කරුණු කාරණා යමක් කියන්නේ මොකටවත් නෙමෙයි. ජාලිය. තාමත් මේ සම්බන්ධයෙන් ඔබට අදහසක් නැත්තම් වරෙව් ඉගෙන ගන්න. මේ පිළිබඳව අපි පුළුල් සාකච්ඡාවක් සිදු කරමු පුදුමනි පසුගිය වීඩියෝ මාලාවේ. පැහැදිලි. දැන් සූර්යාගේ පරිභ්‍රමණ වේගය. සූර්යයාත් යනවනේ. සූර්යයා තමන්ගේ වටේ කැරකෙන ගමන් සූර්යයා යනවා මේ චක්‍රාවාටේ වටේ අපේ ශීරපතේ වටේ. එතකොට අපේ ශීරපතේ වටේ යනකොට මේ සූර්යයා තප්පරයකට කිලෝමීටර් 220ක් විසිරෙනවා යකට. තප්පරයකට කිලෝමීටර් 220ක්. අපේ රටේ පළල කීයද? කොළඹ සංගමම් කාන්තර 210 කිලෝමීටර් දල වශයෙන් 220යි. මොකද හිතේ? ගුරුත්වාකර්ෂණ අඩුවිලු ඉරේ ඉනියම් පොළොවට ඉරේ ඉනිය වැටෙන යන කාලේ ලංකාවේ වෙලා වෙනසට සමානයි. එතකොට සූර්යයා තප්පරයට යන ගමන දුර ලංකාවේ පළලට සමානයි. තව බොහෝ කාරණා තියෙනවා. මොකක්ද දැන්වත් විශේෂත්වයක් තියෙනවද මේ රටේ පේනවද? එහෙනම් එහෙම රටේ තමයි මීට අවුරුදු 5000 දුරදී අද ග්‍රීනිෂ් මධ්‍යම රේඛාව පිටා තිබුණේ. එහෙනම් ඒ දක්ෂිණාවර්ත වම් පැත්ත පොදු ඒකක දෙකක් තිබුණා කලාප දෙක. ප්‍රධාන කලාප දෙක. එතකොට දක්ෂිණ කලාපයේ මීන ලග්නය. එතකොට වම් කලාපයේ මේෂ. මේෂයෙන් තමයි මේ
ග්‍රහ රාශි තාරකා රාශි ශක්ති කලාප මේ ශක්ති වෘත්තේ පටන් ගන්නවා. එතකොට බලන්න මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. එතකොට මේෂයෙන් තමයි මේ පටන් ගන්නෙ. එතකොට මේ මේෂේ කලාපය බලන්න සාමාන්‍ය අංශක 360 පතයකදී 12න් බෙදුවම අංශක 30ක්. ඒතකොට ඒ දල වශයෙන් එක රාශියක් අංශක 30ක් වෙනවා. તો දල වශයෙන් පැය 24ක් තියෙනවා නම් දවසට එතකොට එක රාශියකට පැය දෙකක්. ඉතින් මේ බෙදිලි සියලු දේ පටන් ගත්තේ මේ රටේ. මොකද ඉංග්‍රීසි ක්‍රමයට පැය 24 වුණාට සිංහල ක්‍රමයට පැය 60ක් තිබ්බා. හෙළේ දවස ආරම්භ වන්නේ මධ්‍යම රාත්‍රියේ නෙමෙයි. හෙළේ දවස ආරම්භ වන්නේ සූර්යාගේ අවදි වීමත් එක්ක. ඊළඟ දවසේ සූර්ය අවදි වෙන වෙලාවට තමයි දවස ඉවර වෙන්නේ. එහෙනම් ආකාශයේ විශේෂ හැසිරීම අනුව වෙනස් වෙච්ච තා සූක්ෂම උපක්‍රමික රටාවන් තමයි අපිට තියෙන්නේ. දවස උනා අවුරුදු උනා. එතකොට දැන් අපි නැවත අතන්ට එන්න. එහෙනම් සූර්යා මීන රාශියේ ලංකාවේ නාලන්දාගිරිගේ දක්ෂිණ පැත්තේ මීන රාශිය. අපි යනවා මේ පැත්තේ වම් පැත්තේ යනවා මෙහෙම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වෙලා හරියටම සිංහල අලුත් අවුරුද්ද ලබන්නේ අන්න ඒ ලංකාවේ නාලන්දාගිරිගේ අවට පළමුව තමයි ඉස්සෙල්ලම සමරුවේ කොතරම්ද කියනවා. අද අතොබලාගේම මාතලියා විහාරයට ගියා. මහා ගල් තුනක් දකිනවා. ඔබට අද හිතන්නවත් බැරුව ඇති ඒ ගල් තුනේ තමයි මේ මහා කිරිබතේ දෙන්නේ. අද මිනිස්සුන්ගේ එන්න ප්‍රමාණය අඩු වෙනකොට ඔවුන්ගේ සිතීමේ ප්‍රමාණයත් ඒගොල්ලෝ අඩු කරගෙන. බුදුහාමුදුරු කිව්වේ ඒක නෙමෙයි කවදාවත් සිතීමේ ප්‍රමාණය අඩු කරගන්න එපා. ඒක තමයි මේ චාල්ස් ඩාර්වින් එහා ගිහිල්ලා කිව්වේ චිත්ත පරිණාමය වෙන්න. හැබැයි අපි දැන් වෙන්නේ මොන පරිණාමයක්වත් වෙනවද කියලා හොයන්න හරි අමාරුයි. හැබැයි නරක පරිණාමය වේගයෙන් පිටි වෙනවා. ප්‍රමාණය පරිණාමය ඔක්කොම නරකෙන් වැඩි වෙනවා. එන අතට නැවත එන්න. අර ලිග්ගල් තුනක මහා කිරිබත මේ රටේ පාලකයේ අධිකාරිය එතන ඉන්නේ අවුරුද්ද ලැබුණකොට මාතලේ මේ මැත්තේ ඒ එකම රටවල් 29ක් ඒ කාලේ හිටිය. දැන් රටවල්ගේ නමක් තියෙනවා. ඒ කාලේ ඉතින් අපිට අයිති ප්‍රදේශ මේ එකම සිංහල අලුත් අවුරුද්ද සැමරුවා. එහෙව් බලවත් විශේෂක මේ නෂ්ටාවශේෂ තවමත් තිබෙනවා. මේවට පණ දීපල්ලා. මේ ප්‍රාණය පිම්බේ නැත්තම් මොකද අහුසිලයි. හැබැයි මතක තියාගන්න මෙහෙන් ප්‍රාණය පිම්බේ නැතුණාට බටහිරින් දැන් හොඳටම ප්‍රාණය පිඹිනවා. දැන් channel තියෙනවා ඇස්ට්‍රොලොජි channels තියෙනවා එංගලන්තේ. ඒතර එංගලන්තේ ස්ටෝන්හෙන්ජ් කියන ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ කලාපවල ඉස්සෙල්ලා තාරකා විද්‍යාව හටගත්තේ. අපි මේකට hina වෙනවා විතරක් නෙමෙයි. අනුකම්පා කරනවා. මොකද ලෝකේ ග්‍රහ ලෝකාගාරයකම සීගිරිය. අනාගතයේ අතින් පයින් නිමෙන් ගහගන්න ජාතිය. 1873 පාන්දුරාවාදයේ නිගණ්ඨවත්තේ ගුණානන්ද හිමියන් තාම දිවි හිමියෙන් මේ ජයග්‍රහණය ලබා දුන්නා මේ හෙළයට මේ ලංකාවට. ඒ ජයග්‍රහණයත් සමග තමයි හෙන්රි ස්පිල් වෝල්කට්ලා ඒ වගේ ඩැවිඩ්ස් පැතිරලා මේ කණ්ඩායම එන්නේ. එතකොට එහෙනම් චින්තන විප්ලවයකින් දිනන්න පුළුවන් දෙයක අපිට ආයුධ අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉන්නේ තාරුණ්‍යයට එන්න මේ චින්තන විප්ලවයට. මේ චින්තන විප්ලවය ආවයි පස්සේ ඔබට තේරෙයි මේ මහා විශ්වයන් මොනතරම් ගැඹීරද ප්‍රෝජනවත්ද විශ්වීයද ඒ වගේම සැනසෙලිදායකද. ඒ වගේම මහා බලයක් හටගත්තන් පස්සේ ඔබේ ශරීර ලෙඩ දෙන්නේ නැහැ. ඔබ කොරෝනා වලට බය වෙන්නේ නැහැ. එහෙම විශයක් ඉගෙන ගන්න හොඳම මාස දෙක තමයි මේ ජනවාරි පෙබරවාරි. හේතුව අපේ මුළු රටටම සමස්ත රටට බලපාන විදිහට මේෂ ලග්නයට කුජ එනවා. ඔළුවට. එහෙනම් මේ සෑම මිනිස්සෙක්ටම ලංකාවේ පුදුම වාසියක් තියෙනවා. ජනවාරි පෙබරවාරි තීරණය ගන්න ඔළුවට ලේන වැඩි. ඔළුවට ලේන වැඩි කියන්නේ ඔබේ චින්තන ප්‍රමාණය බලවත්. ඔබේ බලවත් භාවයෙන් ගන්නා තීරණ දූරදර්ශී තීරණ ජීවිතේ ජයග්‍රහණය කරා යනවා. 2021 අභියෝගාත්මකයි විනාශකාරී අනිත් සමහර රටවල් ලෝකේ 35ක් පමණ කඩන් වැටෙනවා.
අපි 35ක් කලින් නම් කරලා තියෙනවා. ඔන්න ආපහු නම් කරන්න. දැනට අපි කලාප හතරක් නැවත මතක් කරනවා. 2021 ලෝකයේ ආජන්ටිනා, බ්‍රසීල, ඉක්වඩෝර්, සල්වදෝර්, චිලි, පැනමා මේ කලාපය කියන්නේ ඇමරිකාවටත් අයිති කරගෙන දක්ෂිණ කලාපය. අපි කිව්වා මොකද වෙන්නේ කියලා දෙසැම්බර් 28 වෙනකොට. උනාද නැද්ද? කොහොමද තීරණය කරන්න? එය එසේම වුණා. අදට මේ දැනුත් අපි කතා කරමුතේ ගම් වතුර පිට ගම් වතුර ගන්නවා. ඒ මහා දෙසැම්බර් 14 වෙනිදා සූර්යග්‍රහණයෙන් පස්සේ දෙසැම්බර් 14 වෙනිදා ඇති වෙන උල්කාපාත වර්ෂාවක් දෙසැම්බර් 21 වෙනිදා පණිවිඩයක් දීලා ගියා. නවීන විද්‍යාවට අනුව නම් ඒගොල්ලෝ කිව්වේ ඩබල් ග්‍රහණයක් කියලා. හැබැයි අපේ පෙරදිග ජ්‍යොතිෂ විද්‍යාවට අනුව නම් ඒක ග්‍රහ යුද්ධය. මොකද්ද ග්‍රහ යුද්ධය? ගුරු සෙනසුරුයි. ගුරු සෙනසුරුගෙන් ග්‍රහ යුද්ධ දිනන්නේ සෙනසුරු. තාම බටහිර හොයනවා මොකද්ද මේ ග්‍රහ යුද්ධය? ඇයි මේ සෙනසුරු දින්නේ කියලා. සෙනසුරු දින්නේ හින්දා තමයි මේ ග්‍රහ යුද්ධේ දෙසැම්බර් 21 වෙනිදා තිබ්බේ. සෙනසුරු කියන්නේ අපි ගන්නේ නිල වර්ණය. නිල වර්ණය ප්‍රබල වෙනවා කියන්නේ කොළ පාට හරිත නැත්නම් ගුරාට ධනාත්මකව බලයක් දෙන ගුරු ග්‍රහය යට කළා සෙනසුරු ග්‍රහය මතුවෙනවා කියන්නේ පෘථුවියට. එනම් ජලය සක්‍රිය වෙනවා අක්‍රමවත් විදිහට සහ හිතා ගන්න බැරි තරම්. ඒක තමයි මහා සුළුසුණම්, කුණාටු, ගම් වතුර, සුනාමි තත්ත්වයන් මේ සියල්ල ඇති වුණේ ඇයි කියලා හොයලා බලන තාම තේරෙන්නේ නැහැ බටහිරට. මෙන්න අපේ උත්තරය. අපි කිව්වා ග්‍රහ යුද්ධ එනවා. මෙන්න මේක වෙනවා කියලා. ඔව්ද නැද්ද කියලා අපි දාලා තින්නේ වීඩියෝ. සිරුදානම නරවන්න පුළුවන් නාලිකාවට ගියාට පස්සේ. ඒ Facebook පිටු පුරා අපි ලිව්වා මෙන්න වෙන දේ කියලා. ඉතින් මේ සියල්ල මේ විදිහටම එන අවුරුද්දවල වෙන කාලයක් අපි කියනවා. නමුත් අපි දැන් මොකද්ද මේ ආවේ අපේ තාරුණ්‍යයට ඉල්ලීමක් කරන්න ආවේ? ජනවාරි පෙබරවාරි. ඔබේ හිස බලවත් කාලය. ඔබ ඉගෙන ගන්න යෙදුවොත් දුවේ පුතේ ඔබ O level එකෙන් පුළුවන්, A level එකෙන් පුළුවන්, විශ්වවිද්‍යාලයෙන් පුළුවන්, ඔබ ඊට එහා විභාගයක් කරනවා වෙන්න පුළුවන්. ඕනේ මිනිස්සෙක්ට මේ මාස දෙකේ හොඳ තීරණයක් අරගෙන ක්‍රියාත්මක කරන්න බලය යොදලා තියෙනවා. හැබැයි ජාලිය ඔකේ අනිත් පැත්ත. ඔබ වරද්ද ගත්තොත් ඔය ප්‍රබල වෙලාව ඔබේ ජීවිතේ ඊළඟ වසර 3ම වරදිනවා. වසර 3ම කිව්වන් පස්සේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙනවා. එලා 2021 2021 මේක නවතින්නේ නැහැ. 2022 අප්‍රේල් 29 වෙනිදා තමයි මේකේ සෑහෙන අඩු වෙන්නේ කොරෝනා. නමුත් විනාශය කියන කාරණේදී කනගාටු වෙනක් කියනවා මුළු ලෝකෙම මුණ දෙනවා 2021 22 23 යාන්තම් නැගිටින්න පටන් ගන්නේ ලෝකේ 2024 2023 අප්‍රේල් වලින් පස්සේ තමයි ස්ථිරව නැගිටින්නේ හේතු ගණනාවක් අපි ඉදිරියට කියන්න දැන් 2021 නිසා ඉතින් මේ අභියෝගාත්මක කාලේ ඔබේ ජීවිතේ එකවරයි වෙන්නේ අතිශයින් වැදගත් දෙයක් කියන්න ඕනේ ජාලිය ඒ තමයි මේ කොරෝනා තත්ත්වයේ මේ විදිහට ගමන් කරමින් විදිහට යන අතරේ තව මාස 4ක් ඇතුළතදී කොරෝනා විතරක් නෙමෙයි කොරෝනා වගේ තවත් කොරෝනා එනවා ගන්නේ ඒ තමයි මිනිස්සුන්ගේ මනස් අවුල් කරනවා ඊළඟට 2021 මාර්තු අප්‍රේල් මාස දෙක මුළු ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම කාම රැල්ලක් යනවා කාම රැල්ලක් කියන්නේ තාම කැත විදිහට මේ මිනිසුන්ගේ උද්වේග කරලා අර ඔළුවට ආපු මේෂයෙන් වැඩගත්තේ නැති අයට විනාශ පැත්තක් මේ පෙන්නන්නේ. ඒකින්ද සුලභව කේන්ති යන එක මේ සිංහල අලුත් අවුරුද්දේක මේ මාස 4 ඇතුලේ සුලභව කේන්ති යන එක තමා පාලනය කරගන්න බැරි තරම් බලවත් ලෙස තමාගේ වචන හානි කරගන්නවා. තමාගේ වෙන්දට ගරුත්වය හානි කරගන්නවා. ආයතන කඩම් වැටෙන්න ලොකු හේතුවක් වෙනවා ආයතන ප්‍රධානීන් සහ සාමාන්‍ය සේවකයන් අතර විශාල ගැටුම් ඇති කරනවා. පාසලක රජයේ විශේෂයෙන්ම අපිට මේක අදාළ නැතුණත් පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් එනකොටා ගැනීම තියෙනවා. සේවකයන් අතර පවම පක්ෂ තුලන් නෙමෙයි මේක පුදුම තත්ත්වයක්. මේ සිංහල අලුත් අවුරුද්දේක ඒකේ ඉතාම සැලකිලිමත් වී යුතු පැත්ත තමයි ගෙවල් වල. ඔබේ ගෙදර අම්මා තාත්තා ඔබේ ගෙදර වැඩිහිටියෝ දරුවෝ බිරිඳ ස්වාමි පුරුෂයා මේ කියන සියලු දෙනාගේ කාගේ හරි එක වචනයක් වැරදුනොත් ඔය අප්‍රේල් වෙනකම් පස්සෙන් එලවන්න එපා එක්කෝ සමා වෙන්න එක්කෝ සමාව දෙන්න සූදානම් වෙලා ඉන්න. ඔයා යانے යන තැන ආදරය කරුණාව ඉවසීමයි ගෙනියන්න. ආදරේ දකුණු අතට ගන්න කරුණාව මේ අතට ගන්න ඉවසීම පපුවට ගන්න. ඕක නොකලත් ඔබ බඩම් බලාගත්ත හැකි මහලු කාලයක් නැහැ ජාලිය.
එන අවුරුද්දේ අප්‍රේල් සිංහල අලුත් අවුරුද්ද වෙනකම් මේ කාලේ දැනට මාස 4ක් ගැන මේ කියන්නේ. ආදරේ කරුණාව ඉවසීම ඔබ නැති වුණොත් ඔබ බලන්නේ දෙදී ඔබ විනාශයට කනගාටු වුණත් කියනවා. ඔබේ ගතිගුණ කඩාවට්ටනවා, ආර්ථිකය කඩාවට්ටනවා, ඔබේ පිළිගැනීම් කඩාවට්ටනවා. ඔබ ගොඩනගාගත්ත කීර්තිය පළු කරගන්නවා, ව්‍යාපාරික ලෝකෙ ඔබ සෞතු කරගන්නවා. ඔබට මාරු වීම උසස් වීම වෙනුවට මාරු වීම ලැබේ, උසස් වීම වෙනුවට කඩලා බිඳදායි ඔබේ ජීවිත බලාපොරොත්තු මේ සියල්ල කැටි කරගත්තම ඔබට පැහැදිලිව දැන් මේ 2020 දෙසැම්බර් ඉඳන් එන අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද වෙනකම් මොනවද වෙන්නේ කියලා. දැන් පිළියමුත් කිව්වා නේද? මේ විශේෂ තියෙන හරභාවය බලවත් භාවයත් කිව්වා නේද? එසේනම් මේ ඉගෙන නොගෙන හෙළ වෛද්‍ය විද්‍යාව ඉගෙන නොගෙන ගරහන්න එපා. අපි දන්නවා යම් කිසි පුද්ගලයෙක් කිසියම් දෙයක් හොයාගත්තා මේ රටට ප්‍රයෝජනවත් වෙනවා. ඔතුමාගේ පැනීමක් තියෙනවා මට ඒ පිළිබඳව අසන්න. ගුරුතුමනි දැන් අපි දන්නවා විවිධ රටවල් මේ කොරෝනා මේ වෛරස් එකට විවිධ පිළියම් හොයමින් සිටිනවා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට නව එන්නත් බිහි වෙලා හමාරය දැන්ටමත්. දැන් තාම පරීක්ෂණාත්මක මේ තියෙන එන්නක් තියෙනවා. සමහර රටවල් නිර්දේශ කරලා තියෙන එන්නක් තියෙනවා. එතකොට දැන් ඒගොල්ලෝ පවසන පරිදි මේවා සාමාන්‍ය සාර්ථකත්වයක් පෙන්වලා තියෙනවා. අපි ඕක සැලකුවොත් අපේ හෙළ වෛද්‍ය විද්‍යාවත් එක්ක අපි ඒක සංසන්දනය කරොත් දැන් අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ යම් යම් ප්‍රතිකාර කරලියට මතුවෙමින් තියෙනවා. අපි ඔය පිළිබඳ යම් විග්‍රහයක් කරොත් මම හිතන්නේ ඒක සියලු දෙනාටම වැදගත් වේ 2021 වසරට. ජාලිය අපි කනගාටු වුණත් කියන්න ඕනේ ඇමරිකාව තමන්ගේ ඉන්නත්කරණය ආරම්භ කරන්න නිලාවසරය දුන්නේ දෙසැම්බර් 14. දෙසැම්බර් 14 මොන වගේ දවසක්ද? සූර්යග්‍රහණ දවසක. ඒ වගේම මීටියෝ ෂවර්ස් උල්කා වර්ෂාවන් වැටිච්ච දවස. මෙච්චර ඉන්දියා දිදි ඒගොල්ලෝ පටන් ගත්තා නවීන විද්‍යාව උඩින් තියනවා කියලා පෙන්නන්න. නමුත් අපි දැන් පැහැදිලිවම කියනවා ඔබ ඔබේ එන්නත් කරා ඔබ යනවා. ඔබ විවිධ එන්නත් වාගෙන තියෙනවා. නමුත් අපි මෙතන කියනවා මේ ලංකාවේ දැන් කියනවා 2021 අප්‍රේල් 14 වෙනිදා ඔබේ එන්නත් 50% සාර්ථක වෙන්නේ. ඇයි මේ? මේක බලන්න ජාතිය මේ ලෝකේ මේ අවුරුදු දෙකමාරක් තිස්සේ ඒ කියන්නේ වසර 2000 ජනවාරි ඉඳන් 2022 අප්‍රේල් වෙනකම් යම්කිසි මේ විද්‍යාඥයන්ට පරිබාහිර වූ පාලනය කරගත නොහැකි දෙයක් වෙනවද නැද්ද? තාමත් කොරෝනා පාලනය කරගන්න බැහැ නිසියාකාරව. තාමත් උපකල්පිත මට්ටමේ උත්තර නෙවෙයි ලැබෙන්නේ. බටහිර උපකල්පිත බෙහෙත් ඖෂධ ගන්න ලෝකෙ එකක වෙනවා. හැබැයි පෙරදිග හෙළ ඖෂධ ගන්න දෙතුන් පාරක් නෙමෙයි 4-5 පාරක් විතර ඒක. අන්න හරි. මොකද මේ අපි ඔච්චර පරගෙති වෙන්න ඕනද? ජාලිය මේ වෙලාවේ හොඳ වෙන්නට 7-5ක් යන්නේ නැහැ ජාලිය. මොකද්ද මේ හොඳ වෙන්නද? නිර්භීත කරන එන්නත. බ්‍රේවනස් වැක්සිනේෂන් එක ගහගත්තේ නැත්තම් නිර්භීත භාවය ඔබගේ රුධිරයට මේ වෙලාවේ ගත්තේ නැත්තම් ඔබ ප්‍රශ්න වලින් නිරකිලාම 2021 ඔබ අසරණ භාවයෙන් අසරණ භාවයට පත් වෙනවා. අර 2021 අප්‍රේල් වෙනකම් අපි කිව්ව දේ වෙන දේවල් යම් ප්‍රමාණයක්. නමුත් 2020 අප්‍රේල් සිංහල අවුරුද්දෙන් පස්සේ මොකද ජාලේ එනවුද්දේ අගෝස්තු සහ නොවැම්බර් විතරයි අපිට නිසියාකාර මාස දෙක වශයෙන් පේන්නේ. නැවතත් කියන උදාහරණයක් 2021 අගෝස්තු සහ නොවැම්බර් පමණයි යම් කිසි ප්‍රතිඵලදායක. තව මාස 10ක් එතකොට මොනතර අභියෝගාත්මකද? එතකොට අපි තුන්වෙනි ලෝකේ රටක් වශයෙන් ඔබ හිතනවාද අපිට එකපාරට මේ ඉන්නත් ලැබෙයි කියලා? අපිට ලැබෙන්නේ නැහැ. අපිට අඩු ගානේ අවුරුද්ද මැද හරි යනවා. එන්නත් ගන්නත් ණය ගන්න වෙලා තියෙන රටක් වෙලා තියෙනවා නේද? මොනතරම් අසරණද? මේ අසරණ භාවයට අපේ හෙළ ඉෂුවරු රජවරු ඒ හෙළ මහා ආත්මය අක්ෂරාක්ෂනාග දේව මේ මහා ආත්ම අද කොච්චර දුක් වෙනවද? ඒ දුක් වෙනකොට ඕන්ගෙන් ප්‍රයෝජන ගන්න අපේ හෙළයේ කිසියම් ඖෂධයක් නිෂ්පාදනය කරලා තියෙනවා නම් ඒක බාල්දු නොකර ඒ හොයාගත්තේ මේසන් බාස් කෙනෙක්ද බස් ටිකට් කඩන කෙනෙක්ද අදාළ නැහැ. මොකද බුද්ධියමයි. පේටන්ට් බලපත්‍ර ගත්තා නම් එච්චරමයි. මොකද ලෝකේ වැඩිම පේටන්ට් බලපත්‍ර ගත්තේ විද්‍යාඥයා තමයි තෝමස් ඇල්වා එඩිසන්. ගණනින් 1903
පාසල් ගියේ මාස 3ක්. ඉතින් බලන්න කොහෙද? පාසලෙන් ඩොට්ට දැම්මනේ. ඔහුට වන්දනාමාන කරනවා. මෙහි ඉන්න මනුස්සයව අගෞරව ලක් කරනවා. ඒ පුද්ගල අභිවර්ධනයක් නෙවෙයි මම කියන්නේ. පුද්ගල වන්දනයකුත් නෙවෙයි මම කියන්නේ. දේශපාලන වන්දනයකුත් නෙවෙයි. සත්‍යයි සත්‍ය එකයි ලෝකෙ තියෙන්නේ. ඒ පුද්ගලයාගේ නිර්මාණශීලීව කළා නම් හෝ කොහෙන් හරි ලැබුණා නම් ඒක පරීක්ෂා කරන්න. මොකද ලෝකේ බොහෝ ආගම් නිර්මාණය වුණේ උඩින්ම පණිවිඩයකින්ද නැද්ද කියලා ඔබ කියන්න. විරුද්ධව නැති. ලෝකේ බොහෝ ආගම් ආවේ කිසියම් වූ මිනිසෙක්ව පණිවිඩ වලින් නේද? බොහෝ ආගම්. ඒ ආගම් ලක්ෂ කෝටි ගාණක් වන්දනමාන කරනවා. මේ කාලිමෑණියන් යන අපේ හෙලේ ශ්‍රේෂ්ඨ මෑණියන්ගෙන් පණිවිඩයක් ඇවිල්ලා ඒ බෙහෙත, ඒ ඖෂධය කරලිට එනකොට ඒක ප්‍රශ්නයක්. බෙහෙත ප්‍රශ්නයක් තියෙන බෑනේ බෙහෙත හොඳ නැහැ. ඒ බෙහෙත හොඳ නැත්නම් තවත් පොලිමේ බෙහෙත් වර්ග 99ක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ. මේව පරීක්ෂා කරන්න. එහෙනම් එදා මේ නැදුම්ගමුවේ රාජා අපිට ලැබුණේ මේ දළදා මාලිගාවේ කරඬුගෙන යන මේ මහා රාජා අපිට තෑග්ගට ලැබුණේ ඉන්දියාවේ. මේ අපේ හෙලේ වෙදකමේ මහිමේට. ඒ තමයි බොල්ලස්ගමු කියන නගරේ අතුරු ගමක් තියෙනවා නීලම්මහර කියලා. නීලම්මහර වෙදහාමුදුරුවෝ ඉන්දියාවේ රාජාගේ දිවිනවරුන් දෙන්නට සුව කරන්න බැරි මානසික රෝගයක් සුව කරන හෙළ වෛද්‍ය විද්‍යාව. ඉතින් රාජාම මොනවද හාමුදුරුවෝ අවශ්‍ය කියලා? ඇත්පැටව දෙන්නේ. ලැබෙනවා තෑගි. ඒ ඇත්පැටව දෙන්නේ එක්කෙනෙක් තමයි අද මේ මහා ශ්‍රේෂ්ඨ කර්තව්‍ය කරන්නේ. දළදා මාලිගාවේ. නැදුම්ගමේ රාජා ඉන්දියාවේ ලංකාවට තෑගි ලැබුණේ හෙළ වෛද්‍ය විද්‍යාවේ උත්තරීතර භාවය පෙන්වන තියෙන සංකේතයක් වශයෙන්. 10යි. තව මොනවාද උදාහරණ ඕනේ කියලා කිව්වොත් බුද්ධදාස රජුගන් ඉඳන් පුලතිසි ඒ මහා පරපුරට අගෞරව කරන්න එපා. මොකද අපේ ඖෂධ තමයි අපේ පොත්පත් වලින් හදාගත්ත ඖෂධ තමයි විද්‍යාලයේ අද එංගලන්තේ හරහා කුමන තන්ත්‍රලිව රාවණ රජුගේ බෙහෙත් ඖෂධ සූක්ෂමව අන්න ලෝකෙ වටා වෙනත් නම් වලින් ඉංග්‍රීසි නම් වලින් එනකොට අපි ඒකට සාදුකාර දීලා ගෞරවයෙන් ගන්නවා. හෙලේ බිහිවෙන ඖෂධ හැලු කරනවා. මේ හැලු කිරීම කවදා හරි මේ ජාතිය විනාශයට හේතු වෙනවා. ඉතින් කරුණාකරලා කලසුද්ධ වෙන්න එපා. මේ රටේ පය ගහලා ඉන්න නියම හැබැයි හෙලිය වෙන්න. නැත්නම් ඔබට මේ රට අයිති නැහැ. ඔබ ආරණා කරන රටට යන්න. දැන් තියෙන රැලි ගත්තම ලෝකේ අපේ රටේ දේවල් නෙමෙයිනේ. සමහර දැන් මේ ටිකේ පුංචි දරුවෝ ගෑන් ළමයි ඉන්නවා. කාවද වර්ණනා කරන්නේ? පිටරට මේ කොහෙද යන්නේ? සංගීතකාරයෝ ටික මේ ලංකාවේ මොනතරම් දක්ෂ පිරිමිදරුවෝ කොල්ලෝ මේ රටේ දක්ෂයෝ කොච්චර ඉන්නවද? ලෝකෙටම ගහන්න බෑ කිව්ව ලෝකෙට පරාජය කරන්න බෑ කිව්ව ත්‍රස්තවාදී ව්‍යාපාරය එල්ටීටී ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කළ එකම රට ලංකාව. ඉතින් ඒක කොල්ලෝනේ. උඹලා කොහොමද දරුවනේ ඒ රටේ හමුදාව ඒ දේ නොකළා නම් අද උඹලා ජීවත් වෙන්නේ නැහැ. අද උඹලා රටේ නම වෙනස් කරන්නේ. අද උඹලා වහල්ලුන්ට නිදහස් දෙන්නේ නැහැ සංගීත සමුදාය. ඉතින් කරුණාකරලා තර්කයට ඇවිල්ලා මේ රටේ ඉන්න තාරුණ්‍ය ගෞරවලා කරනවා. මම මේක පිළිගන්නවා මම විශේෂයෙන් මොකද උන් දක්ෂයි. ගෑනු දරුවෝ දක්ෂයි. නමුත් මේ කියන්නේ ගෑනු දරුවෝ ඔක්කොම නෙමෙයිනේ. නිකන් බොරු රැලි හදන්න එපා. සෝබන රැලි හදන්න. මොකද පිටරට කොල්ලන්ට වඩා ලංකාවේ කොල්ලෝ මාරම දක්ෂයි. උන් වැට්ටෝ. උන්ට අවස්ථාවක් දෙන්න ඕන. ජාලිය අපි මෙතනදී ඒ යම් කිසි පැණියක් ඒ පැණියක්ද නැත්නම් ඒක වතුරක්ද ඒක මොන හරි පානයක්ද කියන එකට වඩා ඒකේ ඖෂධීය ගුණය තමයි අපි සොයබැලිය යුතුයි. එහෙනම් ඒ ඖෂධයක් සමග දැන් පොලිමේ තියෙන හෙළ ඖෂධ ගණනාවක්. ඒවා පරීක්ෂා කරනවා. ඒවට අගෞරව කරලා ඒ නිෂ්පාදනය කරපු අහිංසක වෙදමහත්තුරු අවංක වෙදමහත්තුරු හෙළේ වෛද්‍යවරුන්ව අගෞරව කරන්න එපා. උඹලාද මේ ජීවත් වෙලා ඉන්නේ අපි සිවදලා ජීවත් වෙලා ඉන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගිහලා අවුරුදු 150යි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා කියනවා හිපොක්‍රටිස් කියනවා බජෝතිෂේ නැතු වෛද්‍ය විද්‍යාව කරන්න එපා කියලා. එතකොට මේ වෛද්‍ය විද්‍යාවේ උත්තරීතර විනය හදන පොත ලියන්නේ ලංකාවේ රාවණ. හැබැයි අපි ගෞරව කරන්නේ හිපොක්‍රටික් පොත් බටහිරට. එතකොට විනය සම්බන්ධ වෙන පොතක් තියෙනවා. රෝගය වලට ඖෂධ ලබා දෙන ඒ සුපෙම්මත් වෛද්‍යවරයා සතු යුතු විනය සම්බන්ධ පොතක් වෙනකොට තියෙනවා.
එතකොට ඔඩිස තන්ත්‍රය වෙනම රාවණ රජු ලියපු පොත. අද ඔඩිස තන්ත්‍රයෙන් තමයි ජර්මනිය බිහි වෙන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. ඒ පොතෙන් මොකද පළමු ආපු පොතනේ පළමු එක. නෝ ඔඩිස තන්ත්‍රය කියන්නේ කිසියම් රෝගියෙක්ගේ ඉතිහාස ලක්ෂණය, ඉතිහාස කතාව. ඔහුව මෝහනය කරලා ලබා ගන්නා වූ තොරතුරු මතින් විශ්ලේෂණය කළ රෝගය හොඳ කිරීමේ ක්‍රමය ඔඩිස තන්ත්‍රයේ තියෙන්නේ. එතකොට නූතන වෛද්‍ය විද්‍යාවේ පියත් ඈත අතීතයේ වෛද්‍ය විද්‍යාවේ පියත් කවුද එතකොට? මහා ශ්‍රාවණ පරපුර. එතකොට ඒ දේවල් අපි මේ වෙලාවේ නොගත්තොත් හොඳට මතක තියාගන්න. ඒ මහා තාක්ෂණය, ඒ වෙද තාක්ෂණය තව ටික කාලෙකින් බටහිරින් මතුවෙනවා. බටහිරින් මතුවෙනවා. අද ඉන්දියාව කොරෝනා වලට එන්නතක් සොයාගත්තා කියලා ඒගොල්ලන්ට අනන්‍ය වුණා. කෑගහලා ප්‍රකාශ කළා. අපි දිල්බල් මේක කොහොමද තත්ත්වය දිලා සුබව කරනවා. හැබැයි ඉන්දියාවේ හිමාලයේ තිබ්බ ලෝක වෛද්‍ය සම්මේලනයේ ප්‍රධාන කුටි වාඩි වෙන්නේ කවුද? මීට අවුරුදු 5000කට උඩදී හිමාලයේ වෛද්‍ය සභාව, ලෝක වෛද්‍ය සභාවේ මුල් පුටුව වාඩි වෙන්නේ ලංකාවේ පොලිස් ශිෂ්‍යවරයා. මේ අතීතයට ගලහලා නැසෙනවා. මොකද මේවා ලිඛිත සාධක. මේ සෙල්ලම් කරනවා. මොකද කුමර තන්ත්‍රය, ඔඩිස තන්ත්‍රය, අග්නි තන්ත්‍රය වෙන්න පුළුවන්. අග්නි මාලා තන්ත්‍රය වෙන්න පුළුවන්. රස මේ ආදී කොටක සීලුත් මේ ලියලා තියෙන්නේ. එතකොට ඉන්ද්‍රජිත්ගේ මේ ක්‍රියාශෝඩේ යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේවා බලන්න මොනවද කියලා. ඒතර අද ඉන්ද්‍රජිත්ගේ මායාපාසල තමයි හැරි පොටර් කියලා ඉන්නේ. එංගලන්තේ. මේවා හරි පරිස්සමින් අපි අධ්‍යයනය කළ බැලුවොත් අපිට කාලයකට ගහලා තියෙනවා තවත් අවුරුදු 20ක් 25ක් මේක යාවි. අපේ පාරම්පරික සම්ප්‍රදායික ජ්‍යොතිෂය, හෙළ වෛද්‍ය විද්‍යාව සහ හෙළ තාක්ෂණයට ගහලා අපේ ඒ විෂයන්ගෙන් ඈත් කරලා මොකද්ද මේ ගේන්න හදන්නේ? බටහිරින් මේ විෂයන් ටිකම ගේනවා අපි ආනයනය කරනවා. හරියට ලෝකේ හොඳම අධ්‍යාපන ක්‍රමය දැන් තියෙන ෆින්ලන්තේ. ඒතර මේ ෆින්ලන්ත වල තියෙන අධ්‍යාපන ක්‍රමය අපි ගිහිල්ලා ගේන්න හදනවා. හැබැයි ෆින්ලන්ත වල තියෙන අධ්‍යාපන ක්‍රමය මොකද්ද? මෙහි තිබ්බ අධ්‍යාපන ක්‍රමය මේ රටේ තිබ්බා. සිද්ධි අධ්‍යයනය කටපාඩම් කරනවා. ඒ තුල දැහැන්ගත වෙන්නේ. අද ජපානයේ අර සෑහෙන දේ කරනවා. අවුරුදු 10ක් වගේ කාලයක් වෙනකම් අපුරු ගන්නන්නේ දරුවට නිදහසේ දරුවට පරිසරය සමාජය ඉගෙන ගන්න, සිරිත් ඉගෙන ගන්න, ආකල්ප ඉගෙන ගන්න සූක්ෂම ආකාර මෙහෙවනවා. ඉන්න දරුවෝ නැගීනකොට ඒ රටේ අපරාධ වලට වියදම් කරන්න තියෙන සල්ලි ප්‍රමාණය, සිරගල් වලට වියදම් කරන සල්ලි ප්‍රමාණය, සෞඛ්‍යයට වියදම් කරන සල්ලි ප්‍රමාණය සෑහෙන අඩුයි. බලන්න ඔයලා. ඉතින් එහෙනම් අපි නැවත ජාලියේ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන් මේ හෙළ ක්‍රියාත්මක වන යුගයක් අවශ්‍යයි. අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඉල්ලා සිටිනවා 2021 වසර යෞවනයේ වසර කරන්න. මේ යෞවනය එකතු කරගන්න. මේ රටේ ඉන්න යෞවනය අපි හිතනට වැඩි දක්ෂයි. උන්ට පුළුවන්. ඒ තරුණයන්ට දෙන්න වගකීම් තමන්ගේ ගම ගොඩනගන්න. එතකොට ජාලිය අපේ මිනිස් ශරීරයේ නිර්භීත කිරණ මිනිස් ශරීරයේ මිනිස් ආත්මේ නිර්භීතභාවයෙන් නැමැති විද්‍යුත් තරංග තියෙනකොට අපේ ශරීරයෙන් නිකුත් වන විද්‍යුත් තරංගවල බලය ප්‍රතිවිද්‍යුත් තරංගවල බලය ඉතා ප්‍රබලයි. අපේ අහසේ මේ වෙනකොට ඔබ දන්නවා කර්මාන්තශාලාවල නිකුත් වෙන කල්වලාගෙන නෙවෙයි මම කියන්නේ. මිනිසුන්ගේ සිතිවිලි වල නෙගටිව්නස් එක ඍණාත්මක භාවය නිසා මේ ශරීර වලින් අපේ ආකල්ප වලින් නිකුත් වෙලා තියෙන ඍණාත්මක වලින් මේ වලාකුළු හැදලා තියෙන්නේ මේ අපේ අහසෙදී. අන්න ඒක තමයි අකලට දැන් වයිස් වහින්නේ නැහැ. අකල් වෙලා. කල් එක අකල් වෙලා. මිනිසුන්ගේ රෝග පීඩා වැඩි. හඳුනාගත් රෝග වැඩි. අන්නේ කළු වලාවන් නිෂේධනය කරලා ආලෝකමත් කරන්න පුළුවන් මේ තාරුණ්‍ය ශක්තියට ඕන්ට වකින් දීලා ඕන්න රැට නිදා ගන්නකොට මගේ රට ගොඩ ගන්න පුළුවන්. ඒක සුදේට අවදි වෙලා බොන වතුරයකටත් කියන්නේ මගේ රට ගොඩ ගන්න පුළුවන් අපිට. මේ දැනන්ත විද්‍යුත් ශක්තිය ගමන් කරන්න මේ රටේ අස්සම් මුල්ලක් නේද? මේ රට ගොඩ ගන්න පුළුවන්. එහෙනම් අපි කියන්නේ නැද්ද? බලයක් තියෙන ප්‍රශ්න තියෙනවා. 2021 අන්තිම අභියෝගාත්මකයි. එහෙනම් ඒ එක්කම අපි කියනවනේ කරන්න ඕනද? එහෙනම් එතකොට ඔය තරුණ තරුණියන්ගේ අපි දන්නා ලෝකයේ හොඳම නිෂ්පාදන රොබෝට් එක ඇත්ත රොබෝ හදලා තියෙන්නේ පොටු විශ්වවිද්‍යාලේ. හැරි පොටර්ගේ තොප්පිය හදලා තියෙන්නේ
මේ ජයවර්ධන විශ්වවිද්‍යාලය. තව ඔහොම හොයාගෙන යනවා. මේ ලංකාවේ පුංචි පැටව මොන තරම් ලෝකෙ ලොකු විද්‍යාඥයන්ටත් හොයාගන්න බැරි දේවල් හොයාගෙන පේටන්ට් අරන් තියෙනවා නේ. මේවට ශක්තිය දෙමු. උදාහරණ උදාහරණේ මේක NASA ආයතනයේ දාසාතේ පුංචිම එකයි ඉන්නේ මේ. තානාපති අවුරුදු 7. හැබැයි නම මේක. ඒ මේක කියනවා මම රාවණගේ පරපුරේ කියලා. මේ පුංචි අවුරුදු 7 මේක. ඒතර පුංචි 7 අවුරුදු 7 පුංචි එක ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. එතකොට NASA ආයතනයේ බාලම තානාපති. ඒතර එයා කියනවා එයා මේක නමත් එයා රාවණ පරපුරේ කියලා. අන්න ඕක තමයි මේ බොරුකාරයන් සමහර බොරුකාරයන්ට තාම දිරවන්නේ නැත්තේ. එන කරුණා කළා දැන් අපේ රටේ දහස් ගණක් හොඳ බලවත් තාරුණ්‍යයක් අවදිලා තියෙනවා. ඒ පිටපස්ස වැඩි හිටු ඉන්නවා. සමහර හොඳ වෘත්තීය ලැබෙන තාම වැදගත් පිරිසක් මේ පසුපස ඉන්නවා. මේ තවදුරටත් වර්ධනය වෙන්න ඕනේ. කිසිම හේතුවක් නිසා පස්සට යන්න එපා. ඔබලා ජයග්‍රහණය කරනවා 2032 2052 කියන්නේ මේ රටේ සුවිශේෂම අවුරුදු 20 ඒ 20 ඇතුළතදී නැවත ලංකාව මේ හෙළය නම් බලවත් වෙනවා. ඒ වගේම ජාලිය අපි හිතනවා නම් 2021 මේ ලෝකෙට ඇවිල්ලා තියෙන කොරෝනා ඉවරයි කියලා. කොරෝනා නොවන කොරෝනා එනවා. තවත් වෛරස් රෝග ගණනාවක් එන්න නියමිතයි. එන අද අපි කියනවා ඒ වෛරස් ප්‍රභේද කලින් එනවා කිව්වොත් අපි නෑ. දැන් අපි කියනවා නව වෛරස් කොරෝනා විකෘතිය නෙමෙයි අපි කියන්නේ. කොරෝනා මියුටේෂන්ස් නෙමෙයි අපි කියන්නේ. අලුත්ම ඒවා වෙන්නේ ජලයෙන්. එන්නේ මොළයට, එන්නේ සමට. මේ ඊළඟ අවුරුදු 3 ඇතුළතදීම ලේසියට ගන්න එපා. මොකද්ද මේ මහා බල පෙරලියක් වෙන්නේ? ඉතින් අපි අසන්නන්ට ඉතාම උමනාවෙන් අපි ප්‍රේක්ෂකයන්ට කියනවා 2021 2022 2023 හංගල වැඩක් නෑ මේක. අපි දැන් අත්ත කියමු 2021 2022 2023 මුළු ලෝකෙම එක හා සමානව බලපානවා. හැබැයි තාම වැදගත් දෙයක් මේ ඇතුළේ සිද්ධ වෙනවා. ඒ තමයි සැබෑ හෙළ ප්‍රතිපත්ති මත සැබෑ හෙළ සංස්කෘතිය හෙළ බෞද්ධයන් සූක්ෂම ලෙස ඉදිරියට එන අලුත් වෛරස් වලින් ආරක්ෂා කරනවා. උඹලා කොරෝනා වෛරසෙන් දින්නේ ගන්නවා. හැබැයි ඒක අනිත් රටවල් වලට අදාළ නැහැ. නැවතත් තහවුරු කළා කියනවා තාම සූක්ෂම ආකාරයෙන් 2021 2022 2023 තව අවුරුදු 3ක් ඇතුළත මේ ලෝකේ දවසත් එක කියන්න 2023 අප්‍රේල් අන්තිම දක්වා මේ විදිහමයි. තොද 2021 22 23 අප්‍රේල් දක්වා මේ යන විදිහ ලෝකයේ අනිත් රටවල් වලට මුහුණ දෙන්න ඉතාම අමාරු වෙනකොට ලංකාවේ හෙළයෝ ඒ රෝග තත්ත්වයන්ගෙන් ජයග්‍රහණය කළ අභිබවලා 2024 ඉඳන් දිනාගෙන ඉස්සරහට යනවා. ජාලිය හෙළයාගේ සටන මරණයෙන් කෙලවරෙන්නේ නැහැ. අපේ රටේ අපි හිම බැලුවොත් එහෙම අපේ රටේ මම ඔබට තාම උමනාවෙන් කිය යුතු කාරණාවක් කියන්න. මහරාවණ රජුරෝ කතරගම මහසෙන් රජතුමා වශයෙන් නවතාත්මය කරනවා. පරිස්සමෙන් තේරුම් ගන්න. පුලතිසි මහයිෂිවරයා දෙවනුවර ශ්‍රී කුල්මන් ලෙස නැවත උපදිනවා. කුම්භකර්ණ මහා ශ්‍රේෂ්ඨයා කුෂ්කර්මේ මහා විශ්ව වීරයා නැවත මහසෙන් රජතුමා වශයෙන් උපදිනවා. එතකොට අපි ගත්තොත් මහා කාලි මහා මෑණියන් හෙළේ මහා මෑණියන් මේ හන්තානේ අසුරු කරගෙන හන්තාන රාජධානිය බලියක් පරපුරේ මහා බලි පරපුරේ මේ මෑණියන් නැවත දේවතාවයක් වෙලා උපදිනකොට තමයි ඊට වසර 2500කට එහා පැත්තේදී කුවේණි මේ අනුරාධපුරයෙන් නම් හන්තානට ගිහිල්ලා පැමිණිලි කරන්නේ ඉල්ලන්නේ. අන්න එතකොට තමයි මේ එදා මහා කාලි මෑණියන් ඒ වෙනකොට දේවතාවය කියනවා හරි මම මේක විසඳන්නම් කියලා. මොකද්ද වෙන්නේ? එතනින් එහා වෙන්නේ විජයට තවදුරටත් ජීවත් වෙන්න නොහැකි වෙන ආකාරයට දිවිදොසක් වෙනවා. දිවිදොසක් කියන්නේ ජාලිය
නිතරම ව්‍යාග්‍රේ කොටියේ තමන්ගේ ඇඟට පයින්නවා වගේ නිතර දැනෙනවා. තමන් විනාශ කරන්න හපල මස් කරලා කන්න. ඉතින් ඒ රෝගෙන්න ඒ මානසික රෝගෙන්න ඉජේ වැඩනවා. ඉන්පස් වෙනවා පන්වස් දේව කුමාරයා. පන්වස් දේව කුමාරයාට මේ සම්බන්ධයෙන් හෙළ මේ රටේ මිනිස්සු කියනවා මේක හොඳ කරගන්න පුළුවන් කොහොඹ ගහ ආශ්‍රිතව කියලා. කොහොඹ ගහ ආශ්‍රිත නිෂ්පාදනයකට ඖෂධයකින්. එතකොට කොහොඹ ගහ ආශ්‍රිත නිෂ්පාදනයේ ඖෂධයකින් ඖෂධ දුන්නා තවදුරටත් මේක සම්පූර්ණ වෙන්න නම් ඒ කොහොඹ ගහට අරක්ගත් දෙවි දේවතාවුන් වහන්සේලාව අපි කියනවා සෑහීමකට පත් කරනවා. සතුටට පත් කරනවා. ඒ අන්න එතන තමයි කොහොඹ කාංකාරය කියන දේ මේ මතුවෙන්නේ. ඒ නර්තනය. අදටත් ඒ නර්තනය තියෙනවා. එතකොට මේ මහා කාලේ මෑණියන් තවදුරටත් තවම ලස්සනට සූක්ෂමව තාම ගර්භාම්භීරව නුවර අදහන්නේ නැද්ද? ඕනෑම ඇසළ පෙරහැර අපේ රටේ ඇසළ පෙරහැර අවසානයේ හැම අවුරුද්දම හැමදාම මේ මහා කාලේ යක්නටුම වලියක් නැටුම සමරනවා. වලියක් නැටුමට ස්තුති කරනවා. මේ වලියක් නැටුම නටලා ඒ අපේ හෙළේ මහා මුතුන් මිත්තන්ට ගෞරව කරනවා. ඒතොර නුවරට දළදා පෙරහැරෙන්නේ 1753. 1753. මේ අවුරුදු දහස් ගණන් තිස්සේ වලියක් නැටුම පවත්වගෙන යනවා. අදට විෂ්ණු දේවාලය නැත්නම් අපි කියනවා සෙන්රත් රජතුමා 1601 1635 වසර 34 කාලය තුල සෙන්රත් රජතුමා කාලේ තමයි උපුල්වන් දේවාලය හදන්නේ. පසු නායක වංශිකයන් නිසා ඒක විෂ්ණු දේවාලය වෙනවා. මේ වලියක් නැතුව නටන්නේ මේ උපුල්වන් දේවාලය. ඒක පරිසරයෙන් තීරණය කරනවා. දළදා පෙරහැරට ඉස්සෙල්ලා තමයි මේ රටේ වලියක් නැතුව. නැත්නම් මේ හන්තා නැසල මහ පෙරහැර යන්නේ අවුරුදු දහස් ගානක් තිස්සේ. අපි ඒක නිසා හරිම පරිස්සම් වෙන්න ඕනේ. යථාර්ථයේ හැම බල. හැබැයි ගන්න දුෂ්කරයි. හොයාගන්න අමාරුයි. නමුත් කළ හැක. ඒ යථාර්ථයෙන් කොට අපේ රටේ තවන පරපුරට වගකීමක් එනවා. ඕන් දන්නවා අන්න දැන් හරි. ඔවුන්ට මේවා පහදා නොදී අපි ඉඩ ඇරලා තියෙනවා නම් බටහිරින් හැම දෙයක්ම උන්ට වැද්ද ගන්න. ඕන්ම පාලනය කරන්න වරද 50-50 වෙනවා. සමාජයට උන්ටයි. නමුත් අපි කොයි වෙලේකවත් සූදානම් නැහැ දරුවෝ වැරදි කියලා කියනවා. අපි නිතරම කියන දරුවෝ වැරදි. වැරදි වෙන්න පුළුවන් අඩුපාඩු වෙන්න පුළුවන් උන් දරුවෝ. අපි ඇත්ත කියලා දෙනවා. මේ ඇත්ත එන්නේ ඒ දරුවන්ගේ ඥාන අර අපි කියන ස්ටිමුලේට් වෙන උත්තේජනය වෙනවා. ඒ ඥාන උත්තේජනේ නොවන අධ්‍යාපනයක් දීලා ඥාන උත්තේජනේ වෙන්න තුන්ද මොට්ටා මූල හරක බාන කියලා බැන්නට වැඩක් නැහැ. ඥාන උත්තේජිත අධ්‍යාපනයක් ඉතිහාසයක් ඉන්ජෙක්ට් කරන්න. අතුලට දෙන්න මේ සමස්ත ශරීරත් තාත්මික බලන්න උන් නැගිටින හැටි අපේ රට නැගිටිනවා. පුරුදුමනි දැන් අපි කතා කරා 2009 වසරේදී සිද්ධ වෙන්න තියෙන ව්‍යසනයන් සහ පුද්ගලයා මත කෙසේ වගකීමක් පැවරෙනවද තමාව බේරගන්න කියලා. එතකොට දැන් පුරුදුමනි අපි මෙහෙම ප්‍රවේශයක් ගත්තොත් 2021 වසරෙන් සිදුවන ව්‍යසනයන්ගෙන් බේරීමට පරිසර තත්ත්වයන් සහ සමාජීය තත්ත්වයන් කෙසේද වෙනස් වී යුත්තේ කියලා. කොහොමද ප්‍රශ්නයක් තියෙන්නේ? අපිට මතකද අපි කොරෝනා මුල් කාලේදීම වීඩියෝ එකක් කළා හෙළේදී කොරෝනා පරාදයි. අපි එදා හෙළේදී කියලා දෙන්නේ ලංකාවේදී නේතු. වර්තමාන ලංකාවේදී නේතු හෙළේදී. අද අපි ඒක නැවත ආවර්ජනය කරනවා. හෙළේදී කියලා කියන්නේ හෙළේට අදාළව සියලු පාරිසරික තත්ත්ව, සමාජීය තත්ත්ව, ගෙදර දොරේ තත්ත්ව, ආහාර රටා, සංස්කෘතික රටා මේ ආගමික දැහැලි මෙන්න මේ හරි දේ ගේන්න බලන්න කොරෝනා තුනම. දැන් කොරෝනා වෙලා තියෙන සූක්ෂම අපි පරීක්ෂා කරන්න දෝ කියලා හිතෙනවා නේද? එහෙනම් මේ අපිට දැනට කොරෝනා අභාග්‍ය සම්පන්න දෙයක්. නමුත් මේ අභාග්‍ය සම්පන්න තුලින් භාග්‍ය සම්පන්න භාවයට යන්න පුළුවන් නේද? අපෙන් අතහැරිච්ච, අපි අහිමි කරගත්ත, අපි උමනාවෙන් අතහරගත්ත ඒ සුද්ධ වූ බලයේ සහිත හෙළේ නැවත අවදි කළොත්. ඒ හෙළේදී පරිසර දූෂණයක් තිබ්බද? නැහැ. හිත් දූෂණයක් තිබ්බද? නැහැ. අඳුන් ගාන ජාතිය තමන්ගේ ගෙදර ගහක් හිටවනකොට දරුවට උගන්වන්නේ දරුවෝ පාර පැත්තේ මේ ගෙදරට විරුද්ධ පැත්තේ තියෙන ගහේ පැත්තේ පළදාව ගන්න එපා. ඔයාට අයිති තියෙන්නේ ගෙදර පැත්තක හිටන ගෙඩි ටික ගන්න විතරයි.
පාර පැත්තේම සතුන්ට දෙන්න. මේ අසරණයන්ට දෙන්න. මේ දෙන්න දානයක්. මේ දානෙ ඉගෙනුනේ. ගහක් වවනකොටම කියන භාගයක් සතුන්ට භාගය තමයි මේ පැත්ත තමයි වාටක. එදා කුඹරෙත් ඕක තිබ්බා. ඒ හැම කුඹරකම මොකද තිබ්බේ? සතුන්ට කන්න වෙන කොටසක් තිබ්බා. දැන් පෙරේදා වනාත විල්ලුවේ පක්ෂී කොච්චර එක සැරෙන් මරුණාද? දහස් ගාණක් මරුණා. තාමත් දන්නේ මොකද්ද කාරණේ කියලා. අපි මොකද කරන්නේ? අද අපිට ගිරවගේ ඉඳන් මේ පක්ෂී කුඹුරට එන පහ වදයක් කරනවා. ඇයි උන්ට අයිති වෙන්දට අපි පාරම්පරිකව සතාට වෙන් කරපු පළදාවක් වෙන් කරපු කොටසක් අද අපි තණ්හාව නිසා මමත් ඒ නිසා ඒ ටිකත් අල්ලගෙන ඒ ටිකත් අල්ලගෙන. ඉතින් ලෙඩ වෙන්නේ සතාටත් වඩා ඔබ. මොකද මේ සත්තු පරිසරයේ අනිවාර්යෙන් ඉන්න සමතුලිතතාවට. අපි ඔබ දැනුවත් හෝ නැද්ද බලන්න. මේ අහිංසක සතුන් රෝග විනාශ කරනවා. බෝවෙන රෝග විනාශ කරනවා. ඔබ දන්නවා චීනය කපුටන්ට වෙඩි තිබ්බා. චීනය අද අප්‍රමාණවක වලින් කපටි කෛරාටිකම් වලින් සූක්ෂමව දියුණුවයි කියලා හිතන්නේ කියද චීනය අනාගතයේදී ස්ථිරව වැඩෙනවා. ඒක එහෙම තමයි. චීනය වටන්නේ මිනිස්සුන්ට වඩා සුබධර්මී. හොඳට ලියලා තියාගන්න. චීනය 2021 දී සෑහෙන ප්‍රශ්න මුහුණ දෙනවා. 2020 හංගල ඔබට ඕන් දියුණුව කියලා කිව්වට ඕන් සබහාධර්මයේ බොහෝ විනාශයන් මුහුණ දෙනවා. මොකද මේ දක්වා ලෝකයේ දැවැන්තම සබහාධර්මයේ විනාශයන් වුණේ චීනයට. පහෙන් තුනක්ම. ඒකෙදි 1500 දී ආසන්න කාලෙදි සිද්ධ වෙනවා චීනයේ භූමිකම්පාවකින් ඔබට විශ්වාස කරන්නද ලක්ෂ 8ක් මරනවා. හිරෝෂිමා නාගසාකිත් එච්චර මරුන්නේ ලක්ෂ 8ක් එකතැන මරනවා. ඒ කහ ගංගාවේ එළෝ රිවර් එකේ පිටාර ගැනීම දස ලක්ෂ ගණන් මරනවා. හේතුව ඔබ දැනගන්න ඕනේ චීනය කියන එක එදා ඉඳන් මේ මස් රාත්තලෙන් හැදිච්ච මිනිස්සු. ඒ නිසා ඒ කපටේ වෙලෙන්ද අපිට යාට බැලල් වැඩක් නැහැ. එයාට එයාගේ ඉබ්ලා විශ්ල කරන්න දෙන්න. අපි අපේ ගමන යා යුතුයි. අපි එතනට යන්න නැතුව. ඉතින් අපි සංවර්ධනය කියලා ගොඩනැගීම හදුවොත් හරිද ජාති? නෑ. සංවර්ධනයේදී මිනිසාගේ අධ්‍යාත්ම සංවර්ධනය වෙනවා. ඊළඟට එයා මේ මිනිස්යා සමාජය පරිසරය එක්ක තියෙන සම්බන්ධතාවය දිනුනේ. කායික මානසික එයාගේ නිරෝගී භාවය දිනුනේ. ඊළඟ මිනිසාගේ සංස්කෘතික බැඳීම් තහවුරු වෙනවා. මේ සියල්ල එකක කලයි අද WHO එක මේ සෞඛ්‍ය කියලා අර්ථයක් දක්වන්නේ. මේ සියලු බැඳීම් නිරෝගී වෙනවා. ඇඟ නිරෝගී වුණාට මදි. මනසත් මදි අධ්‍යාත්මයක් ඇතුළට යන්න ඕනේ. මේ නිහඬ සම්බන්ධතාව බලවත් සම්බන්ධතාවය නිහඬ. ඔබ දන්නවා කාසි කොච්චර සද්ද දානවද මුදල් නෝට්ටු සද්දයක් නෑ. ඒ වගේම නිසලදිය මොන ගැඹුරුද? මේකේ අර්ථය අනුව තේරුම් ගන්න. නිසා මේ රටක සංවර්ධනයේදී අපි තාමත්ම සූක්ෂම විදිහට ඒ රටේ නිශ්ශබ්දතාවයක් තියෙනවා. අපි ඒකට කියනවා the sweetness of the silence. වැඩ වෙනවා. අනන්ත වැඩ වෙනවා. හැබැයි චුරුචුරු නෑ, කුරුකුරු නෑ. සත්‍ය නෑ, විනාශය නෑ, පරිසර දූෂණ නෑ. අන්න එතනට එන්න මිනිසා සහ සත්වයා ඉතාම කලින් බැඳෙනවා. එහෙනම් අපි හෙළවීමක් කියලා අදහස් කරන්නේ මොකද එහෙම? හෙළවීම දැන් රාවණ රජතුමාගේ කාලෙදී මේ පොළොව උඩට වඩා පොළොව යටින් තමයි උමමාන පදෙත් තිබ්බේ. ඔබ දන්නවා තා ඔය තරම් හොයලා බලන්න සාධක. පැකිලියානින්ද ආනන්ද ශාස්ත්‍රාලේ ඉඳන් දෙහිවල ගල් විහාරේ ඉඳන් ගත්තා මුල්කෙල්කල ඉඳන් යාපනයේටම මේ නැගෙනහිර බටහිරට මේ සියල්ල මේ රට වටා තියෙනවා තාම කළු ගලේ ගොඩ නගපු උමමාන පද්ධතිය. නිකන් කඩාහැල්ල පස්සේ නෙමෙයි. ඒ වගේ තමයි ජාලිය. අපි අපේ රට ගත්තොත් අපේ රටේ මේ අඩි 1000න් උඩ ඒ කියන අඩි 1000න් උඩ කලාපය. අඩි 1000න් පහළ කලාපය තමයි අපේ රටේ වැව් 30000ම තියෙන්නේ. පරිසරයේ තේරුම. අඩි 1000න් උඩ කලාපයේදී වැව් ලැබුවේ නැහැ. අපේ රජවරු මොකක්ද හොයලා බලන්න. අපේ රටේ රජවරු අඩි 1000න් උස් කලාපයේදී රට වටේම අඩි 1000න් උස් කලාපයේදී ඒ අතුල් කලාපේ
වැව හදන්න ගියේ නැහැ. එතකොට එහෙම හැදුවා නම් ඒ කඳුකර ප්‍රදේශයේ සම්බරතාව විවිධනවා. මම මොකද කියන්න දෙන්නේ? දැන් සමහර වෙලාවට අපි ටීවී එකෙන් අපි නම් කියන්න ඕනේ නැහැ. ටීවී එකෙන් අපිට ඇහෙනවා අහවල් ප්‍රදේශයේ සුළු භූමිකම්ප. ඒක තේරෙනවා කියන්නේ. එතකොට අපි බලන්න ඕනේ සුද්ධ අපු 1505 ඉඳන් විනාශ කළා මුන් තාමත් අපි විනාශ කරනවා. අපි අදට සුද්ධගේ තාක්ෂණය යන්නේ. සුද්ධහතු වැවක් නෑ. ලංකාවේ වැවුනේ. කාශ්මීරයේ ඉන්දියාවේ වැව හදන්නේ මෙහි තාක්ෂණය කියලා. කාශ්මීරේ පොතේම තියෙනවා. එහෙනම් මේ තාක්ෂණය අපිට කියලා දෙන බටහිරින් දැන් මෙන්න මේ හවුත්තන වැව හදපන් කියලා. අපි ඒවට තවදුරටත් ඉදිරියදී හවුවෙන්න ඕනේ. සමහර වැව හදන පද්ධති ජලගෙනින පද්ධති වලින් මේ භූගත ජලය විනාශ කරනවා. කන්ද උඩ ජලය පහළට ගලාගෙන ගියේ නැත්තම් අපි හිතමු අපි සාමාන්‍ය පුංචි ළමයා කියනවානේ මහා වෙලෙ කළු කැලේ වලවේ කියලා. නමුත් මේ තියෙන විශිෂ්ට දායකය බලන්න. රට මැද්දේ කන්දක් තියෙනවා. ඒ කන්ද මැද්දේ හතර දිශාවට මේ ගංගා ගලාගෙන යනවා. ඒ ගංගා දෙකක් අතර කලාපේ අපේ රට ඉස්සර දේශයක් අපිට. උනතරම් පිරුරුද. ඒකම තමයි අපි කිරිමුට්ටිය කිරි උතුරන්නේ. කිරි උතුරනකොට මෙහෙම ගලාගෙන යනවා. කිරිමුට්ටිය මුදුනින් පල්ලෙහාට. එහෙම හැකියාවක් තියෙන ලෝකෙ එකම රට මේක. ඉන්දියාව රට මැද්දේ නම් ගංගා වටේට ගලන්නේ හොට බලන්න. ලෝකෙ වෙන කොහෙවත් නැහැ. මේ පුදුම ලස්සනක් නේ. ඉතින් මේ පරිසරය අපිට නැවත දෙන්න. එහෙනම් උඩ ජල උල්පත් සිඳන්න එපා. උඩ ජල උල්පත් සිඳොත් පහළට ගංගාවට අනාගතේ මොකද වෙන්නේ? සිඳෙනවා. ජල උල්පත් සිඳුනොත් භූගත ජලය නැති වෙනවා. දැන් මොකද වෙන්නේ? නියගය. එහෙනම් අපි එනවුත්තේ 2021 හම්බන්තොටේ නියගයක් පටන් ගන්නවා කියලා කියන්නේ ඇයි? මේක තාම කවුරුත් හිතලවත් නැහැ නේ කියන්නේ. එහෙනම් කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවට අපි ආරාධනා කරනවා. කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවද ප්‍රබල හෙළ ජෝතිෂ දෙකේ අපි අභියෝග කරනවා. දැන් ලංකාවේ ඕනම දෙපාර්තමේන්තුවක් කියලා අපි කලින් කියනවා. මේ හෙළ ජෝතිෂ ප්‍රබලත්වය. ඒක හැකියාව නෙමෙයි. මගේ මුතුන් මිත්තන්ගේ හැකියාව. මම කරන්නේ පාලමක් හදලා නැවත මේක සමාජගත කරන්නේ. එනේ අවුරුද්දේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාම හිතන්න බෑනේ. මොකද තාම එන්න ගගා වහිනවනේ දැන් මේ ටිකේ. අපි වහින වෙලාවදී කියන්නේ මේකට සුදානම් වෙන්න කියලා. එහෙනම් එන අවුරුද්දේ මේ රටේ හම්බන්තොටින් පටන් ගන්න මේ මහා මියගේ අපි කියවනේ 2020 මැදදී අම්පාරට ප්‍රශ්නයක් එනවා කියලා. සේනාදල වල අද අම්පාර සම්පූර්ණ විනාශ කරගෙන යනවානේ. ඒක එහෙම විතරක් නෙමෙයි මුළු රටටම දැන් පැතිරලානේ. දැන් දැනුත් අපි කියනවා 2020 මහා නියගයක් තියෙනවා ලංකාවේ. මහා ආර්ථික අහේනිය ප්‍රශ්නයක් තියෙනවා. වසංගත සාගත දෙකම තියෙනවා. අපිට විතර නෙමෙයි ලෝකෙටම තියෙනවා. නමුත් අපේ රට මූලික කරගෙන අපි කියන්න බෑනේ. අපේ ඊළඟ වීඩියෝ එක අපි ලෝකයේ අනිත් රටවල් ගැන පැහැදිලි එක එකට දෙන්නම්. දැන් මේ පොදුවේ. ඒතර අපේ රටේ අම්බාන්තොට අම්පාර ඒ ප්‍රදේශ වලින් පටන් ගන්න නේගයක් තියෙනවා. හැබැයි උත්තරේ තියෙන්නේ ඒ කලාපෙම. ඒක තමයි සැබෑ කතරගම දෙවියන් අවදි කරගන්න. උත්තරේ තමයි. එන ජාලිය මේ මම ඉගියකින් දෙන්නේ මේක මහා පුළුල් සංකීර්ණ විශාල කාලයක් යන මාතෘකාවක් කෙටියෙන් දෙන්නේ. ඔබගේ ගම් ප්‍රදේශයේ හෙළ දෙවියන් අවදි කරගන්න. ඔබගේ ගම් ප්‍රදේශය ඔබ සාමෙන් සතුටෙන් වැඩ කරගෙන යන්න. එහි හරය ආරක්ෂා කරන්න ගමේ පන්සල මූලික කරගෙන කේන්ද්‍ර කරගෙන වගා සංග්‍රාමය පටන් ගන්න. මේ රටේ උඩට ගිහිල්ලා බැලුවම අපිට චන්ද්‍රිකා රූපයක් කවදා හරි ලැබෙනවා නම් මේ රටේ 140ක් කොළ පාටි ආවරණය වෙලා තියෙනවා කියලා වගා සංග්‍රාම සහ වනාන්තර එකතුව අන්නේදාට නැවත හෙළ යුගයට යනවා. ඒ හෙළ යුගයේදී කොරෝනා විතරනේ දෙපොණ ඕනෙම කොරෝනා පරාදයි. එන්නේ නැහැ එන්න බෑ. ආවත් අර විෂ අපේ රටේ හැට පේන්නේ නැති ශාක වර්ග 12000ක් තියෙනවා. මේවා විෂ උරනවා. ඒවා විනාශ කරගන්න එපා. ඒ ඇහැට නොපෙනෙන ශාක වර්ග විනාශ කරන්න පුළුවන් හොඳම දේ තමයි පරිසර දූෂණය. එහෙනම් පරිසර දූෂණය නැති රට, හිත් දූෂණය නැති රට මේ කාලය යොදා ගන්න 2021 මම තදින් ඉල්ලනවා අපේ රටේ සිළු දෙනාගේ 2021 පුරුදු කරන්න තමන් ගොඩදාගෙන තව එක්කෙනෙක්
ගොඩ දාන්න. ඒකට වයස් ભેදයක් හිතන්න එපා. ඒ අධ්‍යාපනයෙන් ගොඩ දාන්න පුළුවන්, ආර්ථිකයෙන් ගොඩ දාන්න පුළුවන්, තව එකෙක් ගොඩ දාන්න. නැත්තම් පස්සට කරදර වෙනවා. එහෙනම් ලෝකයේ අනිත් රටවල් විනාශ වෙනකොට මේ රට ආරක්ෂා වෙලා ඉදිරියට යයි. නම් කොරෝනා කියන ඔබ පරීක්ෂා කරන එක ඔබ නිර්භීත වන්න, ඇතුළෙන් ප්‍රතිශක්තිය අවදි කරගන්න, විශ්වාස කරන්න අපි දිනිනවා. ප්‍රශ්න තියෙනවා. 2021 කුඩු මට්ටම් වල ප්‍රශ්න තියෙනවා. නමුත් අපි දිනනවා. 2021 22 23 කියන එක තාම අභියෝගාත්මකයි. අපි හංගන්න නැතුව 22 23ක් කිව්වා. මොකද 2023 අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දෙන් තමයි අපි නැගිටින්නේ. නැගිටින්නේ හැම පැත්තෙම. එතකන් අපිට සිද්ධ වෙනවා අධ්‍යයනය කරන්න. මේක විනාශයක් වශයෙන් ගත්තොත් ඔබ ඍණාත්මකයි. අපි මනෝවිද්‍යා උපදේශකවරු වශයෙන් අපි කියන්නේ ඔබ ගන්න ඕනේ මෙන්න අභියෝගය. මොකද රළු මුහුදක තමයි හොඳම කපිතාන වී කරන්නේ. මුහුද නිස්කලංක නම් ඔබ හැමදාම පොදුවේ නිස්කලංක මාවත යන්න ඔබ මුහුද රළු වෙච්ච දවස ඔබ විනාශයි. ඒ නිසා මෙන්න මාවත හැදිලා තියෙනවා. අභියෝගය. ඔබ නියම තරුණයෙක් නම් ඔබේ ගෙදර දිනමින් සතුට දැන් පටන් ගන්නවා. ඔබේ ගෙදර ඔබගේ දෙනෝපියෝ ඔබ ඇදන් ගියා තදින්. ඔබට සලකනවා තදින් මොන ප්‍රශ්න තිබ්බා. අද වාරය ඇවිල්ලා ඔබෙන් රටට මොනවද වෙන්නේ කියලා හොයන්න. රටෙන් ඔබට නොවේ. ගුරුතුමනි අවසාන වශයෙන් ඉදිරි අවුරුද්ද 2021 වසර අනිත් රටවල් වලට කොහොමද බලපාන්නේ කියලා යම් විග්‍රහයක් කරොත් කෙටියෙන් මොකද අපි ඉදිරියට මේවට මේ රටවල් වලට වෙනම වීඩියෝ නිකුත් කිරීමට නියමිතයි. දැනට ඔබතුමාගේ වචනයක් දුන්නොත් ඉදිරි වසරේදී මේ රටවල් වලට ප්‍රධාන වශයෙන් අපි පෙර සඳහන් කර පරිදි මේ රටවල් වලට කෙසේද 21 වසර බලපාන්නේ කියලා. ඔව් ජනදිය. අපි 2021 අවුරුද්දේදී කලාප හතරක් සෙලම් නම් කරනවා. ඒ තමයි ඇමරිකාවේ ප්‍රමුඛ පල්ලෙහා කලාපය. ඇමරිකාවේ පල්ලෙහා කලාපය. අපිට පැවසු ආකාරයට එය දකුණු ඇමරිකාව ප්‍රබලවම බලපාන කලාපය. ඊළඟ දෙක දකුණු අප්‍රිකාව කලාපය. තුන ඉරානයේ ටෙහෙරාන් මූලික කරගත්ත ඉරානයේ ඉඳන් අපි අරය සතපුම් 2300ක අරයක් සහිත කලාපයක් අපි කවකාට්ටකින් ඇඳගත්තා. පරිමාණයට අනුව. අන්න අපිට හමු වෙනවා තුන්වෙනි කලාපය. හතරවෙනි කලාපය ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර ඉඳන් අගනුවර ඉඳන් අන්න තවත් අරය සතපුම් 2300ක අරයක් අඳිනවා. ඔන්න ඔය කලාප හතර 2021 තවදුරටත් මේ අභියෝගාත්මක ප්‍රශ්න වලට මුහුණ දීලා තවදුරටත් ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ආර්ථික දේශපාලනික අතර මේවා සෑහෙන පල්ලෙහාට ස්ථිරවම යනවා. යන්න ඉඩ තිබෙන්නේ නැහැ. ඒ කලාපවල 90%ක්ම මේ දේවල් වෙනකොට ඉරානය ප්‍රමුඛ කලාපය ගැන වචනයක් කියන්න වෙනවා ජාලිය. මේ ඉරානයේ අවට කලාපයේ විශාල දේශගුණික වෙනස්කම් ඇති වෙනවා දිගින් දිගටම. මේ සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ මේ ග්‍රහ යුද්ධ කලාපවල අපි ඇති වෙනවා කියලා පැහැදිලි කිව්වනේ. නමුත් අපි මේක තවදුරටත් කියනවා. ඒ ඉරානයේ ප්‍රමුඛ කලාපයේදී ජාලිය පෙර නොවිරු තත්ත්වයක් හට ගන්නවා අපිට දැනට ඒක වර්ණයෙන් රතු. මේ වෙලාවේක නිල් වුණාට අපි සරලව පැහැදිලි කරනවා මේ වෙලාවේ ජලය ආශ්‍රිත විනාශයන් මේ කලාපයේ සිදු වුණාට මේ දැන් බොහෝ දිනකින්ම පටන් ගන්නවා රතු පැහැට හැරෙනවා. ඒ කියන්නේ රටවල් අතර ප්‍රබල අසමගියක්. මෙය ඊශ්‍රායලය සහ ඉරානයෙන් හටගෙන ඒ රටවල් දෙකේ විතරක් මේක රැඳෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ. මේක පැතිරෙනවා. මේක පරිස්සමෙන් තේරුම් ගන්න වෙනවා අපිට. මෙය 2021 දී සිංහල අලුත් අවුරුද්දට ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කලාපයේ යුද්ධ තත්ත්වයක් ඇති වෙනවාමයි. හංගන්න බෑ අපිට කියන්න බෑ අනිත් අය කියනවා වගේ ලෝකේ මහා කියන අනාවක අය කියලා තියෙන්නේ මෙහෙම විය හැකියි. දැන් අපි කියන වෙනවා. එළදෝතසේ. ඒක ඊළඟට කනගාටු වුණත් කියන්නේ එනවා ආගමික ත්‍රස්තවාදයක් ඇවිල්ලා විශේෂයෙන්ම මම පොදුවේ දැනට කියන්න පල්ලි ගණනාවකට ත්‍රස්තවාදී ප්‍රහාර එනවාමයි. ඒ 2021 අප්‍රේල් 12 වෙනිදා ඉස්සෙල්ලා ඔයගොල්ලෝ දකින්නවා මේ ලෝකයයි දකින්නවා. ඉතින් දැන්ම මේ සඳහා ආරක්ෂා තර කරන්න ඒ වගේම
ලෝක සාමය වෙනුවෙන් කළ හැකි දේ කියන්නේ. මොකද ඔබ දන්නවා අපි ඇමරිකාවට කරපු වීඩියෝ එකේදී අපි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ප්‍රශ්නේදී ඔබ ධනගසා සමාවෙල්ලන්න කළු ජාතිකයන්ගෙන්. මොකද කොයිම කවරදාකවත් ඇමරිකාවේ රට ඉන්දියානුවන්ව පරද්දන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ සැරේ රට ඉන්දියානුවේ ඡන්දය සම්පූර්ණයෙන් භාවිතා වුණ කාටද? ජොන් බයිඩන්ට. ඉතින් අපි ඒක මුලදීම කිව්වා මීට මාස 6කටදී ඇමරිකානු ඡන්දෙන් දිනන්නේ පරදින්නේ කවුද කියලා. તો රටවල් 35ක පාලනය ගිලිහෙනවා කියලා කිව්වනේ 2020 දී. ඒ රටවල් 35 තව දිගුවක් කරනනේ මේ දැන් අන්තිම සතියේ ඊශ්‍රායලයේ පාලනය බිමට වැටුණානේ. ඉන්දියාව මෙච්චර ශක්තිමත් වෙලා ඉඳලා ඉන්දියාවේ විශාල ගොවියන්ගේ ප්‍රශ්නයක් නම් ඇවිල්ලා තියෙනවා රජයේ පුපුරන විදිහට. ඇමරිකාව බිඳ වැටුණානේ. දැන් අනිත් රටවල තත්ත්ව බලන් හොයලා මොකක්ද ස්ථාරව තියෙන දේශපාලනික ස්ථාරව තියෙන රට මොකක්ද කියලා. හරි ප්‍රශ්නනේ. ඉතින් මේක අපි කිව්වේ කවද්ද කියන අවුරුද්දකට කලින්. දැන් අපි මේ අද කියනවා එන අවුරුද්ද තත්ත්වය. ඒ නවුද්ද තත්ත්වයේදී ජාලිය අද සූර්යග්‍රහණයක් වෙනවා කැනඩාවට සහ ඇමරිකානු කලාපයට. මේක අමුතු ආකාරයෙන් ගියක් එන අවුරුද්ද ජූනි මාසයේ ඇමරිකාවට. ඒ අද සූර්යග්‍රහණයෙන් පස්සේ ඇමරිකාවට ආපහු බලපාන ජාලිය මේක අපූර්ව තත්ත්වයක්. 2021 දෙසැම්බර් 4 වෙනිදා නැවත සම්පූර්ණ සූර්යග්‍රහණය බලපාන ඇමරිකානු කලාපයට දකුණු ඇමරිකානු කලාපයට. එහෙනම් බලන්න පූර්ණ සූර්යග්‍රහණය අද සූර්යග්‍රහණය දෙකම බලපාන. එක ජූනි වෙන එක දෙසැම්බර් වෙනවා. මෙන්න මේ ඉංගි තරම්ම සුබදායි නෑ. තරම්ම සුබදායි නෑ කියලා කියන්නේ ඇමරිකානුවට සිද්ධ වෙනවා මම මේක ප්‍රසිද්ධිය කියනවා මම මේ කාරණාව ප්‍රසිද්ධිය කියන්න වෙනවා. ඇමරිකානු ජෝන් බයිඩන් පාලනය දෙකට කැඩෙනවා. ඒ දෙකට කැඩෙනවා කියන එකේ අර්ථය ඇමරිකානු ක්‍රමය තුල කොහොම හරි ගැට ගහගෙන ඉඳ තියෙනවා. නමුත් ඇමරිකානු දේශපාලනය පවතින බලය සහිත දේශපාලන දෙකට කැඩෙනවා. මම කියන අදහස් කරන ජාතිය ජෝ බයිඩන්ගේ මේ වෙලාව පවතින ප්‍රතිපත්ති සම්පූර්ණ උඩයට ගුරු වෙන්න පුළුවන්. අනික තමයි උඩයට ගුරු වෙනවා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ වෙලාව පවතින ප්‍රතිපත්ති වලට මාරු වෙන්න පුළුවන් තව මාස 6කින් පස්සේ ජෝ බයිඩන්. එතනින් අවසානයේදී දෙන්නම් දැනට අපි ඉදිරියට වැඩසටහන කරන නිසා අනිවාර්යයෙන්ම ඇමරිකාව ජූනි ඉඳන් ඉස්සරහට ලෝකයේ කිසියම් රටක් එක්ක දීර්ඝකාලීන යුද්ධයකට පැටලෙනවා. ඒ ස්ථිරයි. නැවත තහවුරු කළා කියන 2021 ජූනි සිට ඇමරිකාව දිගුකාලීන යුද්ධයකට පැටලෙනවා. එය සාමාන්‍ය තත්ත්වයකට මැද පෙරදිග රටක් එක්ක නෙමෙයි. එය රතු මකරෙක් එක්ක ගියක. ඒ රතු මකරාගේ ආරම්භය ලංකාවේ අවුරුදු 1000කට වැඩිය පැරණි විහෙර විහාරස්ථාන වල ගියාම මේ විහෙර විහාරස්ථාන ආරක්ෂා කරලා තියෙන මහ දොරටු වල කවුද ඉන්නේ? මකරෙක්. අපි ඒක සොයා බැලිය යුතු වෙනවා. මොකද මේ මකරා ඇත්තටම චීනට දෛති නැත්තම් ලංකාවේ රාවණ පෙළපතේ යම් කිසි සලකුණක්ද කියලා අපි එක කියන්න ඉදිරියේදී. දැන් මම ඔයගලට ඉල්ලනවා මේ කොහෙන්ද? ඒක ඔබ අති පැරණි අදටත් මේ විහෙර විහාරස්ථානයට ගියත් ඒ ගමෙත් තියෙන්න පුළුවන්. මේ අති පැරණි අවුරුදු 2000කට වඩා පැරණි මකරෙක් කියනවා අපිට කාලයක් තිස්සේ. ලංකාවට නේද බොහෝ දේවල් අයිති වෙලා තිබිලා ලෝකේ විවිධ රටවල් ඒවා අයිති කරන් තියෙන්නේ කියලා සූක්ෂම හිතන්න. ඔබ සේදමාවතත් චීනෙටම දෙනවා නම් පොඩ්ඩක් හැරලා බලන්න සේදමාවතේ නටබුන් තාම තියෙනවා ලංකාවේ අබේගිරිය මූලික කරගෙන. පරිස්සමෙන්. පොද ෆාහියන් වික්ෂු ඇවිල්ලා නවතින්නේ අබේගිරිය. එතකොට අබේගිරියෙන් තමයි කාශ්මීරයේ රජවරු ඉගෙන ගන්න මෙහෙම. ස්වර්ණපුරේ ඒ කියන්නේ දැන් ජාවා සුමාත්‍රා මලයා නුගිනියා පැපුවා සිංගප්පූරු කලාපේ ඉගෙන ගන්න අබේගිරිය. ඒත් බලන්න මේ ත්‍රිකෝණය. අර ඒ කාශ්මීර මෙහි චීන මෙහි ඉන්ඩෝනේසියානු කලාපේ. දැන් ගියක් දුන්නේ පරිස්සම් වෙන්න මොකද ඔය සේදමාවතේ ලංකාවේ බොහෝම දේවල් ඉන්දියානු කේරළේ දේවල් වලට සමානයි. අපි ඉන්දියාව දුන්නේ ඉදිරියට කියන්න ගත්තා. ඔතන මේ මකර පිළිබඳව යම් දවසක් දක්වපු නිසා මට CNN එකන අපි මීට පෙර දවසකදී ගියා රෑනගල පන්සලට.
වංශලේ ගලේ යම්කිසි විශේෂ සිද්ධියක් අපි දුටුවා. ඔබ මේ විදිහට සාකච්ඡා කරා. මේ වීඩියෝ එක දාලා තියෙනවා. ඒක සමාජගත කරේ නැහැ. විශේෂිත හේතුවක් නිසා. ගුරුතුමනි ඔබතුමා දැන් සඳහන් කරමින් සිටි රටවල් පිළිබඳව තව මොනවා හරි විශේෂ කරුණු මොනවද තියෙනවද කියන්නේ ඉදිරියට? ඔව්. ජාලිය ඒ ප්‍රශ්නේද සම්පූර්ණ උත්තරයක් මම සම්පූර්ණ කරන උත්තරය දැනට අපි ඉදිරි දිනවලදී සම්බන්ධව කතා කරන නිසා මේ 2021 දී ජාලිය මේ අලුත් රටක් නැගී සිටිනවා පංචමහා බලවතුන් වගේ. ඔබට ඔබේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ඉතින් ඔබට මොකද හිතෙන්නේ මේ මම නම් කරන අලුත් රට ඉන්දියාව නෙමෙයි. ඉන්දියාව කොහොමද නැගිටිනවා අපි ඒක සුබපතනවා. ඒක වෙනම කාරණාවක්. තව රටක් ලෝකේ මහා පංචමහා බලවතුන් ගණයටම නැගිටින රටක්. දැන් මොකද හිතන්නේ සම්බන්ධයෙන්? ඒ 2020 දී ස්ථිර වෙනවා. පංචමහා බලවතුන් ගොඩට ගන්නවද නැද්ද ඒක වෙනම තීරණයක් එක්සත් ජාතික වෙනම ව්‍යවස්ථාවට නොකිරිය යුතු දෙයක්. නමුත් ඒක ස්ථිර වෙනවා. ජනතාව අතර ස්ථිර ලෝක ප්‍රජාව අතර ස්ථිර වෙනවා. මොකක් කිය හැකිද මේ රට? නවසීලන්තය ඕස්ට්‍රේලියාව. බොහොම. ඒක ඕස්ට්‍රේලියාව. ඔබ බලන්න ඕස්ට්‍රේලියාව ඉතා සූක්ෂම ලෙස ඉදිරියට එනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ චීනය ඕස්ට්‍රේලියාවත් එක්ක තාම නොපෙන් අදෘශ්‍යමාන වුණත් නමුත් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න කොටදී ඕස්ට්‍රේලියාව කරට කර සටන් කරන අපූර්ව බලන්න. මම මෙතනින් අදහස් කරන්නේ ඉදිරියේදී මේ කලාප දේශපාලනයේදී කලාප බෙදා හදා ගැනීමේදී අති සූක්ෂම සහ රහසිගතව මේ ඕස්ට්‍රේලියාව කියන රට පුදුම භූමිකාවක් 2021 දී ක්‍රියාත්මක කරනවා. ඒ ඕස්ට්‍රේලියාව නිසා චීනය සහ ඇමරිකාව අතර ඉදිරියේදී මම කිව්වා 2021 ජූනි මාසයේ නම් මොකලත් නමුත් ඉංග්‍රීසි වශයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්. ඒක අවියාවද භාවිත කරන තැනකට යනවා. ඒ අවියාවද භාවිත කරන තැනකට යනකොට ඕස්ට්‍රේලියාව කියන රට ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, ප්‍රංශය සහ යුරෝපා සංගමය, මහා බ්‍රිතාන්‍යය මේ එක පිළකට එනවා. මොකද මේ වෙලාවේ රුසියාව මොකක් කරන්නේ කියලා. මේ 2021කට අදාළ ලෝකයේ දේශපාලනය සහ තත්ත්වයක් හදන්න අහන්න. ඔබට හිතෙනද? ඕස්ට්‍රේලියාව පැත්තක. ඔව්. තාම බැරෑරුම් කටයුත්ත තමයි අන්න එතන. මෙහිදී අපි ජාලිය මේ 2021 දී ලෝකේ ඕනෑම රටකට සිද්ධ වෙනවා දෙවරක් තුන්වරක් හිතන්න අපේ ප්‍රතිපත්ති කවුරු මතද සකස් කරන්න ඕනේ කියලා. සමහරවිට මැද ඉන්න බැරි වෙන තරමට බලපෑම් වැඩි වෙනවා. මැද නොබැඳිව ඉන්න බැරි වෙන තරමට බලපෑම් නැති වුණකොට ඒ රටේට සිද්ධ වෙනවා ඒ පාලනයට ඒ පවතින රජයන්ට මේ අපේ රට විතරක් නෙමෙයි ලෝකෙම අදාළව කියන්නේ සිද්ධ වෙනවා තාම ගැඹුරෙන් කල්පනා කරන්න. ඒ ගැඹුරෙන් කල්පනා කිරීම 2021 ගලා යෑම අනුව අර ඕස්ට්‍රේලියාව කියන සාධකය, ජපානය කියන සාධකය, ඉන්දියාව කියන සාධකය, ඊශ්‍රායලය කියන සාධකය, ප්‍රංශය කියන සාධකය, මේ එංගලන්තය මේ සාධකත් එක්ක නැවත ජර්මනිය ඇති වෙන විපර්යාසයක් නිසා නැවත ලෝක බලතුලනයක් ඇති වෙනවා. ඇති වෙලා මොකදෝ දකින්න මේක තවදුරටත් ගෙනියන්න නොහැකි ඒ නිසා අර කොරෝනා නොවුණා කොරෝනා දේශපාලනයක් යටින් යනවා මේක විශ්ල ගන්න ඕනේ කියලා. නැත්තම් මොකද වෙන්නේ? ලෝකේ මේ ලොකු රටවල් කියලා හිතන් ඉන්න මහා බලවතුන් කියලා හිතන් ඉන්න රටවල් වල මිනිස්සු ඔවුන්ට දැන් පුරුදු නැහැ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ එක දිගට මාස ගණන් අවුරුදු ගණන් දුක් විඳින්න. මොකද ඔවුන් කැරලි ගහනවා. ඒ ඔවුන් කැරලි ගහනකොට ජාලිය 2021 2022 2023 කියන අවුරුදු තුනටම මේ ප්‍රශ්න දිගුව ඇදී යනවා. ඒ නිසා හොඳම උත්තරේ තියෙන්නේ කොහෙද? ලංකාවේ. හොඳම උත්තරේ තියෙන්නේ මේ බුද්ධ දර්ශනය තුල, ලෝක සාමය තුල. එහෙනම් අපේ රටේ වික්ෂුන් වහන්සේලාට තාම ගෞරවයෙන් යුක්තව ඔවුන්ගේ මේ ලෝකයේ පුරා වුණගෙන යන මේ ලෝක සාමයේ පණිවිඩය අනිත් ආගම් එක්ක එකතු වෙලා ලෝක සාමයේ මේ ලෝකේ බබලවන්න වැඩ කරන්න අන්න ආතසිල් ක්ලාක් කියපු ඒගිය
2021 22 ස්ථීරම ලැබෙනවා. එය ඉතාම ඉදිරියට ගෙන යන හැටි අපි කවුරු තානි පුද්ගලයන් වශයෙන් වගකීමකට බැඳී සියල්ලට වඩා මිල අධිකම භාගය තමයි ලෝක සාමය. ලෝක සාමය දෙසට යනවා අපිට පැහැදිලි මේ දෙන්නම අනාගතේ. එහෙනම් අපි රටක් වශයෙන් 2021 සම්බන්ධයෙන් කතා කරේ ලෝකයේ සම්බන්ධයෙන් කියතුන සර බලාපොරොත්තු වෙනවා අපි මේ YouTube නාලිකාව මගින් ජාලිය තම කණ්ඩායම මේ කරන මහාසේවයට අපේ මුළු ජාතිය ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි වටා ඉන්න සියලු ශ්‍රී ලාංකිකයන්ට මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම අපිව ධෛර්යමත් කරනවා. ඒ සියල්ලටම ස්තුතියි. අපි කැප වෙනවා ඔබගේ ජීවන වෙනුවෙන්. ඒ අය අපේ සතුට